හරිද? අපි එතකොට විගණන මිතංග 240 දැනට අපි ඉස්සෙල්ලා මම කිව්වේ 240 ටිකක් අපි අර පාඩමට ඕන නිසා කතා කරා. ඒ ටික අපව කතා කරන්න දෙයක් නැහැ. එතන නොකියපු දෙයක් විතරයි තව තියෙන්නේ මෙතන. හරිද? දැන් අපි මේක අපි ඉස්සෙල්ලා කිව්වා. හොඳේ. මූල ප්‍රකාශන වල ගිණුම් ශේෂ ගණතුණු පන්ති තියෙනවා. ඒවා සාවද්ද වෙනවා. සාවද්ද ප්‍රකාශන මගින් සාවද්ද ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා. වංචා සහ වැරදි කියලා. හරිද? ඒතර ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ වංචා සහ වැරදි කියන්නේ මොනවද කියලා කියන්න. ඔකත් එක්සෑම් එකේ අහලා තියෙනවා. හරිද? වංචා සහ වැරදි කියන දෙකේ වෙනස මොකද්ද? වංචා කියන්නේ මොකද්ද? ෆ්‍රෝඩ් එකක් කියන්නේ මොකද්ද? ඈ වංචාවක් කියන්නේ මොකද්ද? හිතාමතා කරපු ක්‍රියාවක ප්‍රතිඵලයක් විදියට මොකක් මොනව වෙනව නන්ද? මූල ප්‍රකාශන සාවද්ද වෙනව නම් අපි කියන එක මොකක් කියලාද? වංචාවක් කියලා. හිතාමතා නොවන ආකාරයට වෙච්ච account සදද්දි වෙන්න පුළුවන්, ගනුදෙනු පොත්වල රෙකෝඩ් කරද්දි වෙන්න පුළුවන් වෙච්ච අතපසුවීමකින් මූල ප්‍රකාශන සාවද්ද වෙලා නම් අපි කියන එක මොකක් කියලාද? වැරද්දක් කියලා. එහෙමනම් වංචාවක් වැරද්දකින් වෙනස් වෙන්නේ මොකකින්ද? ඒ මූල ප්‍රකාශන සාවද්ද වෙන්න ඒ බලපාපු ක්‍රියාව හිතාමතා කරලාද නැද්ද කියන එක. හරිද? එතකොට වංචා වැරද්ද වලට පුළුවන් වෙනවනේ ඒ විදිහට ඩිෆයින් කරන්න. ඊට පස්සේ අපි අතනදී නොකියපු දෙයක් තියෙනවා. මෙන්න මේ වංචා තවදුරටත් වර්ග කරන්න පුළුවන්. වංචා නැවත වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. ඒ කියන්නේ මේ බලන්නකෝ. කම්පැනි එක පස්සලියමු. කම්පැනි එක බැලන්ස් ෂීට් එකේ හරිද? හිතන්නකෝ මිලියන 100ක් තියෙනවා ඉන්වෙන්ටරි. හරිද? ඇත්තටම ෆිසිකලි තියෙන මිලියන 80යි. හරිද? ස්ටෝර් වලට ගිහලා කවුන්ට් කරලා වැලියු කරපුවාම තියෙන මිලියන 80ක ෆිසිකල් ස්ටොක් එකක්. දැන් කීයක් මොනවද තියෙනවද? මිලියන 20ක මොනවද තියෙන්නේ? මිලියන 20ක මොනවද තියෙන ඉන්වෙන්ටරි බැලන්ස් එකේ? සාවද්ද ප්‍රකාශනයක්. ඒක අපි වංචාවක්ද නැද්ද කියලා තාම දන්නවද? නැහැ. ඊට පස්සේ ඕකට හේතු හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ හේතු හේවුවට පස්සේ මේ 20ට හේතුව හිතලා කරපු දෙයක් නම් මේ 20 මොකද්ද? ෆ්‍රෝඩ් එකක්. මේක මේ ඉන්වෙන්ටරි ට්‍රාන්සැක්ෂන් පොත්වල ලියද්දි වෙච්ච අතපසු වීමකින් වෙච්ච දෙයක් නම් මේක මොකද්ද? එරර් එකක්. හරිද? හරි. ඊට පස්සේ මෙහෙම හිතන්නකෝ. මේ 20ට හේතු හෙව්වට පස්සේ මෙතන වෙලා තියෙන්නේ ස්ටෝරුවේ ඉන්න ස්ටෝ කීපර් ගබඩාවේ ඉන්න සිකියුරිටිත් එක්ක එකතු වෙලා ඉන්වෙන්ටරි හොරකම් කරලා. එහෙමනම් මේ 20 මොකද්ද? මේක වංචාවක්. එනිවේ ඒක වංචාවක්. හැබැයි මෙන්න මේ වංචාවට අපි තව විශේෂ නමක් දානවා. මේ මෙතනදී වෙලා තියෙන කාට අයිති වත්කම් හොරකම් කිරීමක්ද? ව්‍යාපාරයට අයත් වත්කමක් කම්පැනි සේවකයෙක් එහෙම නැත්නම් කළමනාකරුවෙක් එකතු වෙලා හෝ තනියම හොරකම් කරලා. එහෙනම් මේක අපි කියනවා මොකෙන් හටගත්ත වංචාවක් කියලාද? වත්කම් අයථා පරිහරණයෙන් හටගත්ත වංචාවක් කියලා. එහෙනම් වංචා වර්ග දෙකකට කඩන්න පුළුවන්. ඒකේ එකක් තමයි වත්කම් අයථා පරිහරණය. මෙතන අයථා පරිහරණය කියන එක පටල ගන්න එපා. කම්පැනිට අයත් වත්කමක් හොරකම් කරත් ඒක තමන්ගේ ප්‍රයෝජනයට භාවිතා කරත් ඒක මොකද්ද? මොකෙන් හටගත්ත මොකද්ද? මෙතන අයථා පරිහරණය කියලා අදහස් කරාට පස්සේ නිකන් කම්පැනි ඉඳිද්දී තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තා වගේ අදහසකුත් තියෙනවා. ඒකත් මෙතෙන්ට ඇතුළත්. ඊට අමතරව කම්පැනිට අයිතිවත්කමක් ගෙදර අරන් ගියා කියලා හිතන්නකො හොරකම් කරා කියලා.
එහෙනම් ඒත් මේක මෙතනට අයිති හොඳේ. එහෙනම් වත්කම් අයථා පරිහරණය කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට අයිති වත්කමක් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට භාවිතා කිරීම හෝ හොරකම් කිරීම තමයි අපි කියන්නේ මොකක් කියලාද? වත්කම් අයථා පරිහරණය කියලා. හරිද? හරි. ඊට පස්සේ හිතන්නකො මෙහෙම කම්පැනියේ පොත්වල තියෙනවා ඉන්වෙන්ටරි කීයක් කියලාද? 100යි. හරිද? ෆිසිකලි බැලුවට පස්සේ ෆිසිකලි තියෙනවා 100ක්ම. හැබැයි මේ 100න් 80ක් එක්ස්පයරි. හරිද? මොනවද? එක්ස්පයරි ස්ටොක්. හරිනම් මැනේජ්මන්ට් එක මොකද්ද කරන්න ඕනේ? ඉන්වෙන්ටරි 100ක මිලියන 100ක ස්ටොක් ෆිසිකලි තිබුණාට මිලියන 20ක ස්ටොක් එක්ස්පයරි. ඒතර මේ මිලියන 20ට රීසෙලබල් වැලියු එකක් තියනවද? උපලබ්ධි වටිනාකමක් තියනවද? නැත්නම් සුද්ධ උපලබ්ධියක NRV එකක් තියනවද? නැහැ. හරිනම් accounting terms වලින් ගත්තට පස්සේ මේ මිලියන 20 ස්ටොක් එක පොත් වලින් මොනව කරන්න ඕනේද? වියදමක් විදියට ස්ටොක් එක රයිට් ඔෆ් කරන්න එපානේ. රයිට් ඔෆ් කරොත් වෙන්නේ මොකද්ද? කම්පැනි දැනට ප්‍රොෆිට් එක තියෙනවා මිලියන 40ක්. මේක රයිට් ඔෆ් කරොත් එහෙම වෙන්නේ මොකද්ද? කම්පැනි ප්‍රොෆිට් එක කීයට බහිනවද? 20ට බහින නිසා මැනේජ්මන්ට් එක මේක රයිට් ඔෆ් නොකර ඉන්නවා. හරිද? එතකොට දැන් මේ මූල ප්‍රකාශන වල පෙන්වන්න ඕනේ හරිනම් කීයද? 80යි. හැබැයි පොත්වල පෙන්වන්න ඉන්නේ කීයද? 100යි කියලා. මූල ප්‍රකාශන සාවද්දද නැද්ද? සාවද්දයි. වංචාවද්ද වැරද්දක්ද? වංචාවද්ද වැරද්දක්ද? ඇයි වංචාවක් කියන්නේ? මෙතන බඩු හොරකම් කරලා නැහෙනි. මේක හිතාමතා කරපු නිසා. ඇයි මේගොල්ලෝ හිතාමතා මෙහෙම කරගෙන ඉන්නේ? කවුරු කොහේ යවන්නද? අයිතිකරුවෝ නොමග යවන්න. ලාභය ඕවර්ස්ටේට් කරන්න. නේ? එහෙමනම් අයිතිකරුවෝ නොමග යවීම සඳහා මූල්‍ය ප්‍රකාශන හිතාමතා මැනේජ්මන්ට් එක මොනව කරලාද? වෙනස් කරලා. නේ? එහෙනම් ඒකත් මොකද්ද? වංචාවක්. හැබැයි මොකෙන් හටගත්ත වංචාවක් නෙවෙයිද? වත්කම් අයථා පරිහරණයක් මෙතන තියනවද? නැහැ. නමුත් මේකත් ෆ්‍රෝඩ් එකක්. මේ ෆ්‍රෝඩ් වලට අපි කියනවා වංචනික මූල්‍ය වාර්තාකරණය කියලා. වංචනික මූල්‍ය වාර්තාකරණය. fraudulent financial reporting. මේක වත්කම් අයථා පරිහරණය misappropriation of asset. තේරුණානේ? එහෙනම් වංචා වර්ග කීයක් තියෙනවද? දෙකයි මොනවද? වත්කම් අයථා පරිහරණයෙන් හටගත්ත වංචා සහ වංචනික මූල්‍ය වාර්තාකරණයෙන් හටගත්ත වංචා කියලා. ඉතින් එක්සෑම් එකේ ඕන තරම් අහලා තියෙනවා වංචා යනු කවරේද කියලා. එතකොට වංචා කියන්නේ අර කියපු විදිහට හිතාමතා කරන ලද ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට මූල්‍ය ප්‍රකාශන සාවද්දය නම් අපි කියනවා වංචා කියලා. වංචා කොටස් දෙකකට බෙදන්න පුළුවන් මොනවා කියලාද? වත්කම් අයථා පරිහරණය සහ වංචනික මූල්‍ය වාර්තාකරණය කියලා. වංචනික මූල්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද එහෙනම්? අයිතිකරුවෝ නොමග යැවීම සඳහා හිතාමතා මූල්‍ය ප්‍රකාශන වෙනස් කිරීම. වංචනික මූල්‍ය වාර්තාකරණය කරන්න පුළුවන් විදි මොනවද? වංචනික මැනේජ් දැන් ගොඩක් කම්පැනි වල වංචනික මූල්‍ය වාර්තාකරණය කරන විදි කොහොමද? ප්‍රැක්ටිකලි කරන්නේ කොහොමද? අවාසි සහගත ගනුදෙනු රෙකෝඩ් කරනවද රෙකෝඩ් නොකර ඉන්නවද? රෙකෝඩ් නොකර ඉන්නවා. දැන් මේ අවාසි සහගත ගනුදෙනුවක් නෙමෙයිද මේ රෙකෝඩ් නොකර ඉන්නේ? ඔව්. නැත්තම් වාසි සහගත ගනුදෙනු වැඩියෙන් රෙකෝඩ් කරනවා. ඩුප්ලිකේට් කර. හරිද? බොරු සේල්ස් රෙකෝඩ් කරනවා පොත්වල. වංචනික මූල්‍ය වාර්තාකරණයක් නෙමෙයිද? වංචනික මූල්‍ය වාර්තාකරණයක්. හරිද? ප්‍රතිපාදන වැඩියෙන් දානවද අඩුවෙන් දානවද? ඉතිහාසයේ හැම අවුරුද්දකම 5% ඩෙටර්ස්ලා රයිට් ඔෆ් කරලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ මේගොල්ලෝ ඩෙටර්ස්ලට ප්‍රොවිෂන්ස් දාලා තියෙන 1% වගේ. මූල්‍ය ප්‍රකාශන සාවද්දද නැද්ද? සාවද්දයයි. හොරකමක් කම්පැනි වත්කම් හොරකම් කිරීමක් කළාද? නැති වුණාට මූල්‍ය ප්‍රකාශන සාවද්දයි. එතනදී වංචාව ඇති වෙලා තියෙන මොකෙන්ද? වංචනික මූල්‍ය වාර්තාකරණේ. fraudulent financial reporting. තේරෙනවනේ? එහෙනම් වංචා වර්ග දෙකයි. හරිද? මේක ලියා ගන්නකෝ.
එතකොට මේකේ වගකීම අපි කලින් කතා කරා ඈ. අර වංචා සහ වැරදි සම්බන්ධයෙන් වගකීම කළමනාකරණයට විගණකට ඒක අපි යහපො ලියන්න ඕනේ ඒක අපි කලින් ලිව්වනේ. එතකොට පොදුවේ වංචා වගේම වැරදි සම්බන්ධයෙන් වගකීම තියෙන කාටද? කළමනාකරණයට තමයි වගකීම තියෙන්නේ. ඒ සඳහා ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ? වගකීම කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? වංචා වැරදි. වගකීම කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? වංචා වැරදි වළක්වා ගැනීම, අනාවරණය සහ නිවැරදි කිරීම. ඒ සඳහා ඒගොල්ලෝ ගත යුතු ප්‍රධානම ක්‍රියාමාර්ගය මොකද්ද? ව්‍යාපාරයට යෝග්‍ය අභ්‍යන්තර පාලනය සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. හරිනේ? හරි. එතකොට විගණකට තියෙන වගකීම මොකද්ද? විගණකට වංචා වැරදි සම්බන්ධයෙන් වගකීමක් නොමැත. නමුත් සාධාරණ සහතික වීමක් ලබා දීම විගණනයේ ආරමුණ නිසා ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන අනාවරණය කරගන්න විගණක උත්සාහ යෝග්‍ය විගණන පටිපාටි කළ යුතුයි. නමුත් විගණකට වගකීමක් නොමැත. ඒක අපි අතරදී කතා කරා. හැබැයි ඒක 240 කොටසක් තමයි අපි කලින් කතා කරේ. මට අරකට ඕනේ නිසා. හරිද? දර වංචා අවදානම් සාධක ඒවා අපි අතනදී කතා කරා. ඒවා ගැටලුවක් නැහැ. මේක ලියාගත්තා නේ. මේ කොටසත් ලියන්නකෝ. මේවා විස්තර කරන්න ඕනේ අපි ලියපු නිසා මේක ලියන්නකෝ. මම කියන වගකීම කියලා කළමනාකරණයට සහ විගණකට කියලා බෙදන්න. ඒක ඕන නම් ලියලා තියාගන්න. අර කලින් නෝට් එක බලන්න කියලා හරි මොකක් කර ලියලා තියාගන්න. මේක විස්තර අපි කලින් ලිව්වා. මෙන්න මේ විගණකට කියන එක මම පොඩ්ඩක් වෙන තව දේවල් ටිකක් මෙතන ඇඩ් කරනවා. මතක ලියාගෙන යන්කෝ මේ විගණක කියන එක. හරිද? ඒ දෙක විස්තරාත්මකව අපි කලින් ලියලා තියෙන්නේ. ලියනකො මෙහෙම විගණකට වගකීමක් නොමැත. විගණකට වගකීමක් නොමැත. නමුත් විගණකට වගකීමක් නොමැත. නමුත් සාධාරණ සාතික වීමක් ලබා දීම සඳහා සාධාරණ සාතික වීමක් ලබා දීම සඳහා සාධාරණ සාතික වීමක් ලබා දීම සඳහා ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය කර ගැනීමට අවස්ථානුකූලව යෝග්‍ය මොන පරීක්ෂාද කරන්නේ? මොන පරීක්ෂාද? තහවුරු පරීක්ෂා සිදු කරයි. තහවුරු පරීක්ෂා සිදු කරයි. හරිද? තහවුරු පරීක්ෂා සිදු කරයි. හරිද? එතකොට තහවුරු පරීක්ෂාවල ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලය ලියන් ප්‍රතිඵලය ඒක දෙකකට බෙදා ගන්න. ප්‍රතිඵලය ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන අනාවරණය නොවේ. දැන් ඒව දන්නවා එතනදී කොහොමද කරන්නේ? ඒවා අපි කලින් කතා කරා. ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන අනාවරණය නොවේ. අනාවරණය නොවුනොත් අපි report එක දෙන්න කිව්වේ කොහොමද? මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. අනිත් පැත්තේ ලියන්න ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන අනාවරණය වේ. අනාවරණය වේ. දැන් මං අතනදී කිව්වේ ඔතනදී මොකක් කරන්න කියලාද? කලින් කිව්වේ මං කව දැනට මෙහෙම හිතන්න කියලා. එතනදී මම මොකද්ද කිව්වේ? අපි අල්ලගත්තොත් report එක කොහොමද දෙන්න කිව්වේ? සත්‍ය අසාධාරණ නොවේ කියලා. අපි මම පොඩ්ඩක් එක වෙනස් කරනවා දැන් ඔයාලට තේරෙන නිසා.
දැන් අපි ඔන්න ඔඩිට් එකට ගිහිල්ලා ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන අනාවරණය කරගෙනද නැද්ද? කියනකෝ. අනාවරණය කරගෙන. එතකොට විගණක ඔය වගේ වෙලාවක ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඔයා ඔඩිට් එකට ගිහිල්ලා ප්‍රමාණාත්මක වංචා වැරදි අල්ලගෙන ඔයා ගන්න ඇක්ෂන් එක මොකද්ද? දැන් මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ නොවේ කියලා කියනවා කියන්නේ ඒ වංචා වැරදි කෙලින්ම අපි කාට කිව්වා වෙනවද? කියන්නකෝ. කාට කිව්වා වෙනවද? කොටස් හිමියන්ට කිව්වා වෙනවනේ නේ. එතකොට අපි ඇත්තටම කම්පැනි වෙච්ච වංචා වැරදි වලට රෙස්පොන්සිබල් කවුද? මැනේජ්මන්ට් එක. ඒතර ඔයාලට හිතෙන්නේ නැද්ද අපි අල්ලගත්ත වංචා වැරදි කොටස් හිමියන්ට කියන්න කලින් ඩිරෙක්ටර්ස්ලාට කියන්න ඕනේ නැද්ද? එකපාරට ඩිරෙක්ටර්ස්ලාට නොකිය රිපෝට් එකෙන් කොටස් හිමියන්ට කියලා දානවද? ඒක හරිද වැරදිද? ඒක හරියන්නේ නැහැ. එහෙනම් අපි මුලින්ම කියන්න ඕනේ කාටද? ඩිරෙක්ටර්ස්ලාට. ඇයි ඩිරෙක්ටර්ස්ලාට කියන්න ඕනේ? වංචා වැරදි වලට වගකීම කාගේ අතේ තියෙන නිසාද? මැනේජ්මන්ට් එක අතේ තියෙන නිසා. ඒක නිසා මතක තියාගන්න වංචා වැරදි අනාවරණය කරගත්තොත් අපි පළවෙනියට ගන්න ඇක්ෂන් එක මොකද්ද? ඒ වංචා වැරදි ගැන කාට sannivedanaya කරන එකද? මැනේජ්මන්ට් එකට එහෙම නැත්නම් කළමනාකරණයට sannivedanaya කරනවා. හැබැයි දැන් කළමනාකරණ එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු කියන්නේ කොයි අධ්‍යක්ෂකවරුන්ටද? දැන් කම්පැනි ෆයිනෑන්ස් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා, මාකටිං ඩිරෙක්ටර් කෙනෙකුත් ඉන්නවා. අපි අල්ලගත්ත ෆ්‍රෝඩ් ඇන් එරර්ස් අපි ඉස්සෙල්ලාම කමියුනිකේට් කරන්න ඕනේ කම්පැනියේ කොයි ඩිරෙක්ටර්ටද? මාකටිං ඩිරෙක්ටර්ට කියලා වැඩක්ද අපි ෆ්‍රෝඩ් අල්ලගත්තට පස්සේ? නෑ. ඇයි? කම්පැනි මූල ප්‍රකාශන පිළිල කිරීමට වගකීම දරන්නේ කම්පැනි කොයි ඩිරෙක්ටර්ද? ෆයිනෑන්ස් ඩිරෙක්ටර්. එහෙනම් අපි අනාවරණය කරගන්න සාවද්ද ප්‍රකාශන කාට හරි කියලා වැඩක්ද? නෑ. අපි කියන්නේ කාටද? උචිත කළමනාකරණ පාර්ශවයකට. මොකද්ද වචනේ? උචිත කළමනාකරණ පාර්ශවයකට. එහෙනම් මතක තියාගන්න පළවෙනි පියවර අපි ගන්න පළවෙනි පියවර උචිත කළමනාකරණ පාර්ශවයකට sannivedanaya කරනවා. එහෙනම් ලියන්න මෙතන අපි කිව්වේ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන අනාවරණය වේ විගණක ඉතලයක් ගහලා ලියන විගණක ගනු ලබන පියවර. විගණක ගනු ලබන පියවර. ඉතලයක් ගහලා ලියන්න වහාම උචිත කළමනාකරණ පාර්ශවයකට. උචිත කළමනාකරණ පාර්ශවයකට. උචිත කළමනාකරණ පාර්ශවයකට. උචිත කළමනාකරණ පාර්ශවයකට sannivedanaya කළ යුතුය. ඕන දැන් අපි අනාවරණය කරගත්ත සාවද්ද ප්‍රකාශන අපි මුලින්ම කාටද කියන්නේ? මුලින්ම කාටද කියන්නේ? ඔන්න මැනේජ්මන්ට් එකේ හරි මැනේජ්මන්ට් ලෙවල් එකකට කමියුනිකේට් කරනවා. හරිද? හරි. එතකොට දැන් මේ බලන්නකෝ. අපි ඔඩිට් එකට අපි ඔඩිට් එකට යන්නේ ඔඩිට් එක පටන් ගන්නෙ මොකක් රෙඩි වුණාමද? account set එක රෙඩි වුණාම. දැන් අපි ඔඩිට් කරන්නේ 2018 12:30 කින් ඉවර වෙන ෆයිනෑන්ෂියල් ඉයර් එක කියලා හිතන්නකෝ. අපි ඔඩිට් එක පටන් ගන්න කවදා හෝ කවදාද පස්සේ දවසකද ප්‍රැක්ටිකලි 18 12:30 කින් පස්සේ දවසක. ඒකේ account set එක රෙඩි කරනවා කියලා හිතන්නකෝ 2019 1:15 ඒ account set එක යාලා රෙඩි කරාට පස්සේ ඒගොල්ලෝ අපිට ඉන්ෆෝම් කරනවා ලිඛිතව හෝ over the phone හරි කියනවා නැත්නම් ගොඩක් වෙලාවට එන ඊමේල් එකක් දානවා මෙන්න account set එක රෙඩි ඔඩිට් එක පටන් ගන්න කියලා. දැන් ඔන්න විගණකට කාගෙන් මේල් එකක් ඇවිල්ලාද? කම්පැනි ඇකවුන්ටන්ට් ගෙන් හරි ෆයිනෑන්ස් ඩිරෙක්ටර් ගෙන් හරි වගකියුතු පාර්ශවයකින් මේල් එකක් ඇවිල්ලා ඔඩිට් එක පටන් ගන්න කියලා. ඔයා ඔඩිට් එකට යනවා. ගියපු ගමන් ඉල්ලගන්නේ මොකද්ද? දෙන්න අපිට account set එක. ඔන්න දැන් මෙන්න account set එක දීලා තියෙනවා. මේ තියෙන විගණනය කරපු account set එකද විගණනය කරන්න හදන account set එකද? විගණනය කරන්න හදන account set එක. මේකේ තියෙන figures මේකේ තියෙනවා මොනවද? ගිණුම් ශේෂ සහ ගනුදෙනු පන්ති තියෙනවා. ඒවා ෆයිනල් ෆිගර්ස්ද මේවා ඩ්‍රාෆ්ට් ෆිගර්ස්ද? අපිට දීලා තියෙන්නේ අවසාන account set එකද දල මූල ප්‍රකාශන කට්ටලයක්ද? අපිට දීලා තියෙන account set එක මොන account set එකක්ද? ඩ්‍රාෆ්ට් account set එකක්. අපිට දීලා තියෙන මොන මූල ප්‍රකාශන කට්ටලයක්ද? දල මූල ප්‍රකාශන කට්ටලයක්. ඇයි දල මූල ප්‍රකාශන කට්ටලයක් කියන්නේ? මේකේ තියෙන ෆිගර්ස් ඔඩිට් එක පුරාවට වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? අපිට දුන්න ෆිගර්ස් ආයේ ඔඩිට් එකේදී වෙනස් කරන්න බැරිද? වෙනස් වෙන්න බැරිද? පුළුවන්. හරිද? එහෙනම් අපිට මේ දීලා තියෙන account set එක මොන account set එකක්ද?
ඩ්‍රාෆ්ට් account set එක. ඩ්‍රාෆ්ට් account set එකේ දල මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තමයි දීලා තියෙන්නේ. ඒතකොට අපිට දෙන්න account set එකේ ඉන්වෙන්ටරි තියෙනවා මිලියන 100ක් කියලා. හරිද? හරි. අපි දැන් මේ මිලියන 100 ඔඩිට් කරන්න මොන පරීක්ෂා කරනවද? මොන පරීක්ෂා කරනවද? තහවුරු පරීක්ෂා කරනවා. තහවුරු පරීක්ෂා විදියට මොනවා කරනව ඇතිද? කියන්නකෝ. අපි ස්ටෝරුවට ගිහලා ෆිසිකල් කවුන්ට් එකක් ගන්නවා ඇති. සප්ලයර්ස්ලාගේ ඉන්වොයිස් චෙක් කරලා කොස්ට් එක චෙක් කරනවා ඇති. විකුණුම් ඉන්වොයිස් චෙක් කරලා NRV එක සුද්ධ උපලබ්ධියගේ චෙක් කරනවා ඇති. ඔයගේ එක එක දේවල් කරනවා ඕනේ. අපි පස්සේ බලමු. දැනට කියද්දිත් ඔයාලට තේරෙන්න ඕනේ. අපි විවිධ තහවුරු පරීක්ෂා කරනවා. තහවුරු පරීක්ෂා කරාට පස්සේ ස්ටොක් එක ෆිසිකලි කවුන්ට් කරලා වැලියු කරාට පස්සේ අපිට පේනවා මිලියන 80ක ඉන්වෙන්ටරි එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ දැන් කීයක මොනවා අපි අල්ල ගන්නවද? 20ක සාවද්ද ප්‍රකාශන තියෙනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ අපි තව මේකට හේතු හොයනවා. මෙතන ડોකියුමන්ට් අරගෙන කම්පැනි අවුරුද්දේ ට්‍රාන්සැක්ෂන් ඉන් ඇන්ඩ් අවුට් චෙක් කරලා ડોකියුමන්ටේෂන් වල අවුලක් තියෙනවද බලනවා. බලපුවාම එහෙම පේන විදිහට ડોකියුමන්ටේෂන් ඉෂුව එකකුත් නැහැ. එහෙනම් 100% ෂුවර් මේක මොකක් කියලාද? මේක කම්පැනි ෆ්‍රෝඩ් එකක්. ඉන්වෙන්ටරි හොරකමක්. ඔන්න දැන් කවුද මේක අල්ලගෙන තියෙන්නේ? විගණක අනාවරණය කරගෙන. එහෙනම් තාම ඔඩිට් එක ඉවරද? තාම ඔඩිට් එක යන අතරේ. හරිද? අපි ගත යුතු පළවෙනි පියවර මොකද්ද? අපි අනාවරණය කරගත්ත මේ 20 මිලියන් ෆ්‍රෝඩ් එක ගැන අපිට පේන විදිහට නම් මේක මොකක්ද? ෆ්‍රෝඩ් එකක් නේ. අපි මේක වහාම කාට කමියුනිකේට් කළ යුතුයිද? මැනේජ්මන්ට් එකට අප්‍රොප්‍රියේට් මැනේජ්මන්ට් ලෙවල් එකට කමියුනිකේට් කරනවා. ඒතර ඒගොල්ලොත් එකපාරට පිළිගන්නවා ආ වංචාවක් වෙලා තමයි කියලා. නෑ ඒගොල්ලොත් ඉන්වෙස්ටිගේට් කරනවා. ඒගොල්ලොත් කලබල වෙලා මේක චෙක් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒගොල්ලන්ටත් ડોකියුමන්ටේෂන් එරර් එකක්වත් මොකක්වත් හොයාගන්න බැරි වෙනවා. කන්ෆර්ම් එක මොකක් කියලාද? වංචාවක් කියලා දැන් ඒගොල්ලොන්ටත් පිළිගන්න වෙලා. තාම ඔඩිට් එක ඉවරද? නෑ. ඒගොල්ලෝ මෙන්න මෙහෙම කරනවා. හරිද? දැන් මේක මිලියන 20ක වංචාවක් වුණා කියලා ඒගොල්ලොත් පිළි අරගෙන මේගොල්ලෝ අපිට අලුත් account set එකක් දෙනවා. මෙන්න මෙහෙම. ඉන්වෙන්ටරි මිලියන 80යි ඉන්කම් ස්ටේට්මන්ට් එකේ කලින් තිබ්බ නැති අලුත් එක්ස්පෙන්ස් එකක් ඇවිල්ලා ඉන්වෙන්ටරි ලොස් කියලා. ලොස් on fraud හරි මොනවා හරි කියලා දාලා අලුත් එක්ස්පෙන්ස් එකක් ඇවිල්ලා. ඔන්න දැන් අලුත් account set එකක් මැනේජ්මන්ට් එක අරගෙන ඇවිල්ලා අපිට දෙන්න හදනවා. බාර ගන්නවද නැද්ද? බාර ගන්නවද නැද්ද? තාම ඔඩිට් එක ඉවරත් නැහැ. මේගොල්ලෝ account set එක වෙනස් කරලා අපිට අලුත් account set එකක් දෙන්න හදනවා. බාර ගන්නවද නැද්ද? කියන්නකෝ අනේ. ඈ? බාර ගන්නවද නැද්ද? බාර ගන්නවා. ඇයි නැත්තේ? තාම ඔඩිට් එක ඉවරද? ඈ? account set එක බාර ගන්නවා. ඇයි ඒ? ඈ? දැන් වාටිතේ මේ fraud එකක් වෙලා නැහැ වගේනේ දැන්. fraud එකක් ඉන්වෙන්ටරි වල fraud එකක් අපි අනාවරණය කරගත්තට පස්සේ ඒගොල්ලෝ මේ fraud එක accounts වල මොනව කරලාද? කියන්නකෝ. මොනව කරලාද? accounts වල නිවැරදි කරලා account set එකේ fraud එක adjust කරලා. බලන කෙනෙක්ට කම්පැනි fraud එකක් වෙලා කියලා පේනවද නැද්ද? පේනවද නැද්ද? ඇයි පේන්නේ නැත්තේ? පේනවනේ. ඉන්කම් ස්ටේට්මන්ට් එකේ අලුත් එක්ස්පෙන්ස් එකක් ඇවිල්ලා ඉන්වෙන්ටරි ලොස් කියලා. බලන ඕනම එක්කෙනෙක්ට ඒක පේන්නේ නැද්ද? හරියට බැලුවොත් පේනවා. එන account set එක දැන් adjust කරලා. හරිද? දැන් ඔයාට ඉතින් දැන් මේ ඔය කියන විදිහට ඔඩිට් අල්ලගත්ත fraud මැනේජ්මන්ට් එක නිවැරදි කරලා දෙන account set එක විගණක බාර ගන්න ඕනේ නෑනේ කියලා. නෑ අපි බාර ගන්න ඕනේ. ඇයි ඒ? accounts හදන්න වගකීම තියෙන කාගේ අතේද? මැනේජ්මන්ට් එක අතේ. අපි ඔඩිට් report එක දෙනකන් ඒගොල්ලන්ට මොනව කරන්න පුළුවන්ද? account set එක adjust කරන්න පුළුවන්. හරිද? ඒක නිසා මතක තියාගන්න අපි ඔපිනියන් එක දෙන්නේ මූල්‍ය ප්‍රකාශන සත්‍ය සාධාරණද නැද්ද කියලාද? කම්පැනියේ සාවද්ද ප්‍රකාශන වෙලාද නැද්ද කියලාද? අපි ඔපිනියන් එක දෙන්නේ මූල්‍ය ප්‍රකාශන සත්‍ය සාධාරණ වේ හෝ නොවේ හෝ කියලාද? මේ ව්‍යාපාරයේ ප්‍රමාණාත්මක වංචා වැරදි අවුරුද්ද වෙලා හෝ නැහැ හෝ කියලාද? කියන්නකෝනේ. මූල්‍ය ප්‍රකාශන සත්‍ය සාධාරණද නැද්ද කියලා. නැතුව අපිට කම්පැනි ෆ්‍රෝඩ් දුනත් එකයි නැතත් එකයි. අපි අල්ලගත්තා නම් ඒව accounts වල නිවැරදි කරලා නම් දැන් මේ account set එක හරියට හදලාද නැද්ද? කියන්නකෝනේ. මේ account set එක හරියට හදලාද නැද්ද? account set එක හරියට හදලා. නේ? account set එක හරියට හදලා. fraud එකක් වෙලා තමයි fraud එකක් වෙලා කියලා account set එකේ පෙන්නලා තියෙනවා. නේ? මොකද අපි opinion එක දෙන්නේ company මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිත වලට අනුව කියනකො. සත්‍ය සාධාරණද නැද්ද කියලා. දැන් මේ account set එක accounting standard වල හැටියට හරිද නැද්ද? හරි.
අපි ආපහු වංචාවක් වැරද්දක් ගැන කියන්න දෙයක් නැහැ. මෙහෙම හදලා දුන්න account set එක මත ඔයා දෙන report එක මොකද්ද? දැන් ඔයා අල්ලගත්ත එකම fraud එක මේක කියලා හිතන්නකෝ. අපි මේ fraud එක අල්ලගෙන management එකට කිව්වට පස්සේ management එක draft account set එක change කරලා ඔයාට අහපව දෙන අලුත් account set එකක්. එතකොට ඔයා opinion එක දෙන්නේ inventory 100ක් කියලා තිබ්බ account set එකටද inventory 80ක් කියලා තියෙන account set එකටද? කියන්නකෝ. 80ක් කියලා තියෙන account set එකට. එහෙමනම් අපි දෙන opinion එක මොකද්ද? මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ වේ කියලාද නොවේ කියලාද? සත්‍ය සාධාරණ වේ කියලා. පටල ගන්න එපා. තේරුණේ? ඒක නිසා අපි කියන්නේ වංචා වැරදි කම්පැනි වෙලා කියලාද? එහෙම නෙවෙයි අපි ඔපිනියන් එක දෙන්නේ. අපි ඔපිනියන් එක දෙන්නේ මූල ප්‍රකාශන සත්‍ය සාධාරණද නැද්ද කියලා. වංචාවක් වෙලා නම් ඒක accounts වල පෙන්නලා නම් අපිට ප්‍රශ්නයක්ද? අපිට ප්‍රශ්නයක් නෑ. account set එක සාධාරණව හදලා තියෙනවා. එහෙමනම් අපි ඔපිනියන් එක දෙනවා සත්‍ය හා සාධාරණ වේ කියලා. හැබැයි අපි මේ මිලියන 20 අනාවරණය කරගෙන මැනේජ්මන්ට් එකට කිව්වට පස්සේ ප්‍රොෆිට් එක අඩු වෙන නිසා මේගොල්ලෝ account set එකක් හදලා දෙන්නේ නැහැ. එහෙමනම් අපි ඔපිනියන් එක දෙන්නේ ඉන්වෙන්ටරි මිලියන 100ක් කියලා පෙන්නන account set එකටද ඒගොල්ලෝ ඇඩ්ජස්ට් කරන්නේ නැති නිසා අපි ඇඩ්ජස්ට් කරපු account set එකකටද අපි ඔපිනියන් එක දෙන්නේ 100ක් පෙන්නන ඉන්වෙන්ටරි 100ක් කියලා පෙන්නන account set එකටද ඒගොල්ලෝ ඇඩ්ජස්ට් කරන්නේ නැති නිසා අපි ඇඩ්ජස්ට් කරපු account set එකකටද කියන්නකෝනේ ඉන්වෙන්ටරි 100ක් කියලා තියෙන තැනකට. ඒතර ඔයාට හිතේ අපි අල්ලගත්ත fraud එක ඇයි විගණකට ඇඩ්ජස්ට් කරන්න බැරි කියලා. ඇයි ඒ බැරි? ඇයි අපි account set එකට entries දාන්නේ නැත්තේ? මූල ප්‍රකාශන පිළිල කිරීම කාගේ වගකීම නිසාද? මැනේජ්මන්ට් එකේ වගකීම නිසා. තේරෙනවනේ? එතකොට එහෙනම් අපි බලන්නේ වංචා වැරදි වුණාද නැද්ද කියලාද? account set එකේ තව දුරටත් වංචා වැරදි තියෙනවද නැද්ද කියලාද? account set එකේ තව දුරටත් ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද කියලා තේරෙනවනේ? හරියනම් ලියමු මෙහෙම. ඔයා කියවනේ වහාම කළමනාකරණයට උචිත කළමනාකරණයට sannivedanaya කළ යුතු කියලා. හරිද? ඒකටම ලියන්න කළමනාකරණයේ විසින් එම ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන ටක් ගාලා එම ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන තිත් කීපයක් තියලා එක දෙකට බෙදා ගන්න. එම ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන එකක ලියන්න මූල ප්‍රකාශනවල නිවැරදි කරයි. මූල ප්‍රකාශනවල නිවැරදි කරයි. එවනම් ඔපිනියන් එක දෙන්නේ කොහමද? ඊතලයක් ගහලා ලියන්න. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ ලෙස මතය ලබා දී. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ ලෙස මතය ලබා දී. අයිඩියා එකක් ඇතුව ලියන්න. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ ලෙස මතය ලබා දී. ඒක තේරුණානේ? ඒක ගැටලුවක්ද නැහැනේ? එහෙනම් අනිත් පැත්ත. මූල ප්‍රකාශනවල නිවැරදි නොකරයි නම් දැන් මෙහානකෝ නිවැරදි කරන්නේ නැත්නම් accounts වල මොනවද තියෙනවද? මේ නිවැරදි කරන්නේ නැහැ කියන්නේ ඉන්වෙන්ටරි කීයයි කියලාද පෙන්වන්නේ? 100යි කියලා. ඒ කියන්නේ accounts වල මොනවද තියෙනවද? නිවැරදි කළද නිවැරදි නොකළද? corrected uncorrected uncorrected material misstatement තියෙනවා නේ. ඒක නිසා නිවැරදි කරන්නේ නැත්නම් අපි කියන්නේ කොහොමද? දැන් මූල ප්‍රකාශන වල මොනවද තියෙනවද? නිවැරදි නොකළ ඔන්න වචන. නිවැරදි නොකළ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පවතින ලියන්නේ. ඊතලයක් ගාලා මෙහෙම ලියන්න. දැන් මූල ප්‍රකාශන වල නිවැරදි නොකළ ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන පවතී. එහෙනම් ඔපිනියන් එක දෙන්නේ කොහමද? ඊතලයක් ගහලා ලියන්න. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ ලෙස
මතය ලබා දේ. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ. මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ නොවේ. හරිනේ. ඔක වැඩිදුරටත් අපි විගණන ප්‍රමිතාංක 705 දී කතා කරනවා. ඒක ඕනනම් ලියලා තියන්න 700 SLAU 705 දී තවදුරටත් සාකච්ඡා කෙරේ. ඔයා ඔඩිටිං කරලා තියෙනවා නම් ඔයා අද ගිහින් බලන්න ඔඩිටිං ස්ටෑන්ඩඩ් 705. එතනදී මොනවද කරන්නේ මැනේජ්මන්ට් එක මැටීරියල් මිස්ටේට්මන්ට් ඇඩ්ජස්ට් කරලා නැත්තම් මොනවද කරන්න කියලා ඔයාලට දැන් මතක් කරගන්න පුළුවන් ඔයා ඔඩිටිං කරපු කෙනෙක් නම්. කරනකම් ඉන්න ඕනේ නැහැ. හරිනේ ඒක තේරෙනවනේ. හරිද අපි ඔඩිට් රිපෝට් එකෙන් සත්‍ය සාධාරණ නොවේ කියලා කියනවා කියන්නේ වංචා වැරදි ගැන අපි කාට කියනවා කියන එකද? කොටස් හිමියන්ට කියනවායි කියන එක. හැබැයි අපි වංචා වැරදි ගැන කොටස් හිමියන්ට අපේ රිපෝට් එකෙන් කියන්නේ මොන වෙලාව හැම වෙලාවෙදීමද අපි අපේ රිපෝට් එකෙන් වංචා වැරදි ගැන කියන්න හදන්නේ හැම වෙලාවෙම කියනවද? නෑ. මැනේජ්මන්ට් එක මොනව කරන්නේ නැත්තම් විතරද? මූල ප්‍රකාශනවල නිවැරදි කරනවා නන්ද නිවැරදි කරන්නේ නැත්තම්ද? නිවැරදි කරන්නේ නැත්තම් විතරයි අපි අපේ රිපෝට් එකෙන් කියන්න වෙන්නේ. ඒගොල්ලෝ නිවැරදි කරනවා නම් අපිට අපේ රිපෝට් එකෙන් කියන්න දෙයක්ද? නෑ. account set එක බලන ඕනෙම කෙනෙක්ට පේනවා fraud එකක් කම්පැනි වෙලා කියලා. තේරෙනවනේ? හරි. හරිද ගන්නකො ටියුට් එක? යන්ටක්ගල් පිටුවංක 28 මේ කියනවා බලාගන්න එක්සෑම් එකේ ආනවා නිර්වචනය ඒක ඕන නිලියගෙන වංචා නිර්වචනය. ඔක එක්සෑම් එකේ අහනවා නිර්වචනය බලාගෙන යන්න තරුවක් දාගන්න ඒක පොසිබල් ප්‍රශ්නයක් එක්සෑම් එකේ වංචා නිර්වචනය නිකන් නිර්වචනය කියලා තියෙන්නේ ඔයාලට ඒක ඕන ලියන්න ඉස්සරහින් වංචා කියලා. අයුක්ති සාගතෝ නීති විරෝධී වාසියක් ලබා ගැනීම සම්බන්ධව රැවටීමද ඇතුළුව කළමනාකරන කණ්ඩායමේ එක් අයෙකුව කීප දෙනෙකු පාලනය සඳහා වගකියුතු පාර්ශවයන් සේවකීන්ව තෙවන පාර්ශවයක් විසින් හයිලයිට් කරන්න. හිතාමතා සිදු කරන ද ක්‍රියාවක් වංචාවක් වේ. වංචාවක් වෙන පුළුල් සංකල්පයක් වුවද විගණනයේ අරමුණ සඳහා මූල ප්‍රකාශන ප්‍රමාණාත්මක අවප්‍රකාශන. ඔය සාවද්ද ප්‍රකාශන වලටම කියන තවත් වචනයක් තමයි අවප්‍රකාශන. කොහෙන් හරි පේන තැනක ඕන්න ලියලා තියාගන්න සාවද්ද ප්‍රකාශන සමානයි අවප්‍රකාශන කියලා. ඔය එක එක නම් වලින් එක්සෑම් එකේ දෙන්න පුළුවන්. ඒ වචන ඒක නිසා හුරු වෙන්න සාවද්ද ප්‍රකාශන සමානයි අවප්‍රකාශන. මිස්ටේට්මන්ට්. අවප්‍රකාශන ඇතිවීම සඳහා හේතු වන වංචාවන් පිළිබඳ විගණක සැලකිලිමත් වේ. හයිලයිට් කරන වංචා වර්ග දන්නවා ඔයා. වංචාකාරී මූල්‍ය වාර්තාකරණය, වත්කම් අයථා පරිහරණය. වංචා නිර්වචනය ඇහුවොත් අමතක කරන්න එපා. මේ දෙක ගැනත් ලියන්න. මොකද වංචා වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක ගැනත් අනිවාර්යෙන් වංචා නිර්වචනයේදී මේ දෙකක් ගැනත් සඳහන් වෙන්න ඕනේ. බලන්න පළවෙනි එක වංචාකාරී නොහොත් වංචනික. වංචාකාරී එහෙම නැත්නම් වංචනික මූල්‍ය වාර්තාකරණය. මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීම හෝ ශේෂයන් අත්හැරීම ඇතුළුව හයිලයිට් කරන්න. මූල්‍ය ප්‍රකාශන පරිශීලකින් රැවටීම සඳහා හිතාමතා සිදු කරන අවප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශන පරිශීලකින් රැවටීම සඳහා හිතාමතා සිදු කරන අවප්‍රකාශන. උදාහරණ උපකාරක ලේඛන වෙනස් කිරීම, සැලකිය යුතු ගනුදෙනු හෝ තොරතුරු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම, ගිණුම් ප්‍රතිපත්ති හිතාමතා වැරදි ලෙස භාවිතා කිරීම, පාලනයන් අභිබවා යමින් වංචාකාරී මූල්‍ය වාර්තාකරණය සිදු කිරීමට හැකියවීම එහි ඇති වැදගත් ලක්ෂණයකි. ඊට පස්සේ හයිලයිට් කරගන්න වත්කම් අයථා පරිහරණය. ආයතනයේ වත්කම් හයිලයිට් කරන ආයතනයේ වත්කම් සොරකම් කිරීම මින් අදහස් වේ. සේවකයන් විසින් ප්‍රමාණාත්මක නොවන මෙවැනි වංචාවල තීරණය නෙවෙයි නිරත විය හැකි අතර කළමනාකරණය විසින් විශාල අයිතම සඳහා මෙසේ වංචා කර පසු එය සංගවා තැබීමද සිදු කරනු ලැබිය හැකියි. ඒ කියන්නේ මෙහෙම එකක්. දැන් වැඩිපුර ලොකු amount වලින් හොරකම් කරන්නේ කවුද? සේවකයෝද කළමනාකරුවෝද? වැඩිපුර ඉඩකඩක් තියෙන টොප් මැනේජ්මන්ට් එකේ টොප් මැනේජ්මන්ට් ලෙවල් එකෙන් හොරකම් වෙන්නේ ලොකු ගණන්. සේවකයෝ හැබැයි පොඩි ගණන්. හරිද? ඒකයි ඔය කියන්නේ.
ඊට පස්සේ තරු දෙකක් දාලා highlight කරන විගණකගේ වගකීම අපි එක කතා කරා. ඒක ඔයා කියව ගන්න. ඊට පස්සේ එහා පැත්තේ තරු දෙකක් දාලා highlight කරන කළමනාකරණයේ වගකීම ඒකත් අපි කිව්වා. හරිද? ඊට පස්සේ කියන වංචාව වැරදියේ අවදානම වැඩි කරන ලබන තත්වයන්. ඒ කියන්නේ මෙහෙම එකක්. හරිද? ඊතර දුරට රන් එක්සෑම් එක කියන එකක් නැහැ. නමුත් මම මෙහෙම කියන්නම්. අපි විගණක විදියට යනවා කම්පැනි එක ඔඩිට් එකකට. හරිද? මං කියවනේ විගණක කියන එක නා මොකෙන් බලන කෙනෙක්ද? සැකෙන් බලන කෙනෙක්. ඒතකොට අපි සමහරක් කම්පැනි වලට ඔඩිට් වලට ගියපුවාම කම්පැනියේ සිද්ධ වෙලා තියෙන ඇතැම් සිදුවීම් අපිට දකිද්දී අපිට හිතෙනවා මේ කම්පැනිය හොරකම් වෙලා ඇති කියලා. සමහරක් දේවල් දකිද්දි අපිට හිතෙනවා මේ අනිවාර්යයෙන් මේ කම්පැනි හොරකම් වෙන්න ඉඩක් තියෙනවනේ. මෙන්න මේක නිසා හොරකම් වෙන්න ඉඩක් තියෙනවනේ කියලා අපිට හිතෙනවා. අන්න ඒ වගේ ඔයාට සැක ඇති කරන සිද්ධීන් මොනවද? දැන් මේ හිතන්නකෝ ඔයාලගේ අල්ලපු ගෙදර කෙනා ගැන ඔයාට සැක හිතෙනවා. එයා හොරකම් කරනවා ඇති කියලා ඔයාට සැක හිතෙන්නේ අල්ලපු ගෙදර කෙනා මොන වගේ දේවල් කරනව නන්ද? මෙච්චර කල් වාහනයක් තිබ්බ නැති එක්කෙනා එකපාරට හෙන ලොකු වැලියු එකක් සහිත වාහනයක් ගන්නවා. නැත්තම් මෙච්චර කල් සාමාන්‍ය තැනකින් කෑම ගත්ත කෙනා දැන් යන්නේ තනිකර 5 star හොටෙල් වලට. හරි අන්යුසුවල් වෙනසක් පේනවා. ඔයා විගණකවරයෙක් නම් ඔයාට එයා ගැන සැක හිතෙනවා. ඇයි ඔයාට සැක හිතෙන්නේ? එයාගේ සමහරක් දේවල් දකිද්දී. හරිද? අන්න ඒ වගේ විගණක විදියට අපි කම්පැනි එකට ගියාට පස්සේ කම්පැනි වෙන මොන වගේ සිද්ධි නිසාද ඔයාට සැක හිතෙන්නේ මේ කම්පැනි වංචා වෙලා ඇති කියලා? ඈ මොන වගේ සිද්ධි නිසාද? කියනකෝ. දැන් සමහරක් කම්පැනි තියෙනවා টොප් මැනේජ්මන්ට් එකේ සේවකයෝ ඉන්නේ නැහැ අස් වෙලා යනවා. නිරන්තරයෙන් සේවකයෝ කම්පැනි හැර දාලා යනවා. කම්පැනි හොඳයි නම් සේවකයෝ අස් වෙලා යනවද? නැහැ. එම්ප්ලොයි ටර්න්ଓවර් එක වැඩි කියන්නේ පහළ සේවකයෝ නෙවෙයි. accountant ලා finance managers ලා ගියාට ඉන්නේ නැහැ. මාසෙ දෙකයි ඉන්නේ යනවා. ඒ කියන්නේ මොකක් හරි අවුලක්ද නැද්ද ඒ කම්පැනියේ? අනිවාර්යෙන් අවුලක්. නේ විගණක විදියට ඕක දකිද්දි අපිට ඔයාලට සැක හිතෙනවද නැද්ද? සැක හිතෙනවා මොකද්ද? මෙහෙම වෙන්නේ මේ කම්පැනි වංචා වෙන නිසා දෝ කියලා. එතනින් මං කියන්නේ වංචාවක් වෙනවම කියලා. ඔයාලට සැකයක් හිතෙනවා මේ කම්පැනි වංචා වෙනව ඇති නේද මෙහෙම වෙන්නේ. ඒ වගේ තව මොනවද සිද්ධීන්? ඔයාලට සැක හිතෙන සිද්ධීන්. කම්පැනි ලෝයර් දැන් ගොඩක් ලොකු කම්පැනි වලට උපදේශ සපයන්න ලෝයර්ස්ලා ඉන්නවනේ. එන ලෝයර්ස්ලා වැඩි කල් ඉන්නේ නැහැ. ලෝයර්ස්ලා මේ කම්පැනිට සර්විස් එක දෙන්න බෑ කියලා අස් වෙලා යනවනම්. හරිද? අර කිව්වා වගේ සේවකයෝ නිරන්තරයෙන් කම්පැනියේ වැදගත් කළමනාකරන පාර්ශ්වයන් අස් වෙලා යනවනම්. දවස් කීපයක් ඇතුළත account set එක හදලා දෙන්නේ කියලා টොප් මැනේජ්මන්ට් එකෙන් accountantලට බල කරනවනම්. හරිද? දැන් සමහරක් කම්පැනි තියෙනවා account set එක දවස් 5කින් හදලා ඉවර කරන්න ඕනේ. එහෙම කම්පැනි නැද්ද? තියෙනවා. accountant මොකද කරන්නේ? ඩිරෙක්ටර්ස්ලා ලොකු accounts ගැන දන්නේ නැහැනේ. accountant පුළුවන් entries ටික දාලා account set එක දෙනවා. account set එක complete ද? නැහැ. account set එකේ වංචා නැතත් මොනවද තියෙනවද? වැරදි තියෙනවා. මූල ප්‍රකාශන සාවද්දද නැද්ද? සාවද්දයි. එතකොට එතනදී මූල ප්‍රකාශන සාවද්දේ වෙන්න හේතුව මොකද්ද? ඇත්ත හේතුව. අසාමාන්‍ය විදියට account හදන කට්ටියට ප්‍රෙෂර් කරනවා. නේ අන්න ඒ වගේ තමයි ওই සිද්ධීනි කියලා කියන්නේ. නිකන් හතරක් පහක් නිකන් බලමු. ඕක කොටස් කීපයකට කඩලා තියෙනවා. එහෙම ඕනේ නැහැ. හරිද? ඕකේ highlight කරගන්න දෙවණි එක. සංකීර්ණ සංස්ථාපිත ව්‍යුහයක් පැවතීම. කම්පැනි කම්ප්ලෙක්ස් වැඩි නම් මොනව වෙන්න වැඩිද? හොරකම් වගේම වැරදි වෙන්න ඊට වැඩි. සංකීර්ණයි නම් ඊට පස්සේ හතරවෙනි එක highlight කරගන්න. ප්‍රධාන ගිණුම් කරන සහ මූල්‍ය නිලධාරීන් ආයතනයේ බැහැර වෙලා යනවා නම් අස් වෙලා යනවා නම් 6 වෙනි එක highlight කරගන්න. නීති නිලධාරීන් විගණකවරු නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් අන්න හැම අවුරුද්දෙම ඔඩිටර් චේන්ජ් වෙනවා. මොකක්ද එතනින් නොකිය කියවෙන්නේ? ඇයි ඔඩිටර්ස්ලා එකපාරක් ඔඩිට් කරපු ෆර්ම් එකක් නැවත වතාවක් ඒ කම්පැනි ඔඩිට් එක කරන්න අකමැති ඇයි? ඒ කම්පැනි මොන හරි අවුලක් තියෙන නිසා නෙවෙයිද? අවුලක් තියෙන නිසා. එහෙනම් අලුත් ඊළඟට පත් වෙන ඔඩිටර් ගැන හිතන්න ඕනේද නැද්ද? හිතන්න ඕනේ. හරිද? ඊට පස්සේ දෙවණි එකේ 7 වෙනි එක අන්තිම එක. අසාමාන්‍ය කුඩා කාල පරාසයක් තුල මූල්‍ය වාර්තා සම්පූර්ණ කිරීමට ගිණුම් නිලධාරීන්ට පීඩනයන් එල්ල කිරීම.
ඊට පස්සේ එහා පැත්තේ 3 එක highlight කරන්න. ගොඩක් කම්පැනි වල අවුරුද්දේ හෙටයි කියන්නේ අවුරුද්ද ඉයර් එන්ඩ් එක හෙටයි කියලා අන්තිම දවස්වල මිලියන ගණන් ට්‍රාන්සැක්ෂන් වෙනවා. සැකද නැද්ද අපිට ඒ ගැන? ගොඩක් ලොකු කම්පැනි සේල්ස් ටාගට් එක දැන් හිතන්නකො මිලියන කම්පැනි ටාගට් එක අවුරුද්දට 3 බිලියන්. ගහලා තියෙන්නේ 2.9 මිලියන් 2.9 බිලියන්. තව 100 මිලියන් ෂෝට් එකක් තියෙනවා ටාගට් එකට. ඇත්තටම ටාගට් එකට යන්න බෑ කියලා තේරෙන්නේ අවුරුද්දේ මුල හරියද අග හරියද? කියන්නකොනේ. අන්තිම හරියනේ ටාගට් එක දැන් ගොඩක් වෙලාට කම්පැනි සේවකයන්ට බෝනස් හම්බෙන්නේ ටාගට් එක ඇචීව් කරලා නැනේ. ඉතින් මේ බලන්න මිලියන 3 බිලියන් ටාගට් එක 2.9 බිලියන් ඇචීව්මන්ට් එක දැනට අන්තිම දවස් ටිකේ ඩිරෙක්ටර්ස්ලා මොකද කරන්නේ? බොරු සේල්ස් රෙකෝඩ් කරනවද නැද්ද? ඕනේ තරම් වෙනවා. හරිද? ඒ කියන්නේ අන්තිම දවසේ අසාමාන්‍ය ට්‍රාන්සැක්ෂන් වෙනවා කියන්නේ විගණක විදියට අපි ඒ ගැන විශේෂයෙන් චෙක් කරන්න ඕනද නැද්ද? චෙක් කරන්න ඕනේමයි. හරිද? අවුරුද්දේ අන්තිම හරිය ට්‍රාන්සැක්ෂන් වෙනවා කියන්නේ unusual. හරිද? එතන ෆ්‍රෝඩ් එකක් වෙන්න ඉඩකඩ ගොඩාක් වැඩි. ඒක නිසා හොඳ ලොකු ඔඩිට් ෆර්ම් අවුරුද්දේ අන්තිම හරිය ට්‍රාන්සැක්ෂන් වෙනම අරගෙන චෙක් කරනවා. පාට ඔඩිට් ෆර්ම් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඔය ලොකු ෆර්ම් වල විතරයි එහෙම බලන්නේ අන්තිම හරිය ට්‍රාන්සැක්ෂන් විශේෂයෙන් චෙක් කරනවා. මොකද අන්රෙකෝඩඩ් ලයබිලිටි තියෙන්න පුළුවන්. හරිද? හරිද? බොරුවට මේ බොරුවට ගහපු ටාගට් ඇචීව් කරන්න ගහපු සේල්ස් තියෙන්න පුළුවන්. ගොඩක් සේල්ස් වල තමයි ඔය ඉෂුව එක තියෙන්නේ. හරිද? ඒක නිසා අසාමාන්‍ය ට්‍රාන්සැක්ෂන් අවුරුද්ද අන්තිමේ වෙච්ච ඒවා වෙනම චෙක් කරන්න ඕනේ. ඒක නිසා 3 එකත් පොඩ්ඩක් මාක් කරලා තියාගන්න. ඊට පස්සේ ඒකේ දෙවෙනි එකත් ඔයාලට තේරෙනවා සම්බන්ධිත පාර්ශවයන්. දැනට නිකන් මතක තියාගන්න සම්බන්ධිත පාර්ශවයන් කියලා කියන්නේ කම්පැනි වැඩිපුර ඩිරෙක්ටර්ස්ලාත් එක්ක ට්‍රාන්සැක්ෂන් කරනවා. දැන් ඔයාට තියෙනවා කඩයක්. ඔයාගේ කඩේට පවුලේ කට්ටිය එනවා බඩු ගන්න. එතකොට ඔයා එතනදී ට්‍රාන්සැක්ෂන් කරන්නේ කාත් එක්කද? සම්බන්ධිත පාර්ශවයක් එක්කද සම්බන්ධිත නොවන පාර්ශවයක් එක්කද? සම්බන්ධිත පාර්ශවයක් එක්ක. ඔයාගේ ගෙදර එක්කෙනෙක් කඩේට ආවොත් ඔයා විකුණන්නේ නෝමල් ගානටද? ඊට වඩා අඩුවෙන්ද? වැඩියෙන් විකුණනවද? ඔයා විශේෂ ගානකට යනවා විකුණන්නේ. ඒ කියන්නේ ඔයා සම්බන්ධිත පාර්ශවයක් එක්ක ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ ආම්ස් ලෙන්ත්ද? නෑ. අතේ දුරින් වෙන්න ඉඩකඩ අඩුයි ගොඩක් වෙලාවට. ඒ ඔයා තනි පුද්ගලයෙක් විදිහට ගත්තීනේ. කම්පැනියක් පැත්තෙන් හිතන්නකෝ. කම්පැනි එක සම්බන්ධිත පාර්ශව කවුද? කම්පැනි ඩිරෙක්ටර්ස්ලා. ඒතර කම්පැනි වැඩිපුර බඩු විකුණලා තියෙනවා ඩිරෙක්ටර්ස්ලාට. ඒ කියන්නේ ඒක මොන ට්‍රාන්සැක්ෂන් එකක්ද? සම්බන්ධිත පාර්ශව ගනුදෙනුවා. ව්‍යාපාරයේ මොකක් හරි මෝටර් වෙහිකල් ඩිරෙක්ටර්ස්ලා අරගෙන ගිහිල්ලා කීයක් හරි දීලා. අනිවාර්යෙන් මේ ට්‍රාන්සැක්ෂන් එක ෆෙයා වැලියු එකට වෙච්ච ට්‍රාන්සැක්ෂන් එකක්ද? සාධාරණ වටිනාකමට වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. නේ? ඒ කියන්නේ ව්‍යාපාරයේ අපි ඔඩිට විදියට විශේෂයෙන් චෙක් කරන්න ඕනේ කම්පැනි කාත් එක්ක කරපු ඒවාද? සම්බන්ධ පාර්ශවයන් එක කරපු ඒවා. මොකද ඒක ෆ්‍රෝඩ් එකක් වෙන්න බැරිද? පුළුවන්. නෝමල් ට්‍රාන්සැක්ෂන් එකකට වඩා. ඒක නිසා මතක තියාගන්න අසාමාන්‍ය ගනුදෙනු සම්බන්ධ පාර්ශවයන් සමග සිදු කරපු ගනුදෙනුත් අපි චෙක් කරන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තුනක් ඔයාලට තේරෙනවා. සපයන ලද සේවාවන් සඳහා ඉහළ ගෙවීමක් කිරීම. අපි කම්පැනි ඔඩිට් එකට ගියාට පස්සේ අපිට පේනවා එන මිලියන ගණන් ගෙවලා තියෙනවා ලෝයර්ස්ලාට. මේ නෝමල් බයින් සෙලින් කරන කම්පැනියක්. ෆාර්මසිටිකල් කම්පැනියක් කියලා හිතන්නකෝ. ඔයා යනවා හේ මාස් එකේ ඔඩිට් එකට. හේ මාස් එකේ accounts check කරද්දි මිලියන ගණන් ගිහිලා තියෙනවා ලෝයර් කෙනෙක්ට. ඇයි ඒ? මොකද හේ මාස් කියන්නේ ලෝ සර්විස් දෙන කම්පැනියක්ද? නෑනේ. ලෝයර් කෙනෙක්ට පේමන්ට් එකක් යනවා කියන්නේ අනිවාර්යෙන් මේ ව්‍යාපාරයට විරුද්ධව මොකක් යනවා ඇතිද? නඩුවක් යනවා ඇති. ඒ කියන්නේ අනිවාර්යෙන් හේ මාස් කම්පැනියෙන් කාට හරි බේතක් විකුණලා ඒ බේත පේෂන්ට් කෙනෙක් අරගෙන පේෂන්ට් මැරිලා. පවුලේ කට්ටිය කම්පැනි විරුද්ධව නඩු දාලා මිලියන ගාණක් වන්දියක් කිල්ලලා. ඒතර ඒ නඩුවට කම්පැනි වෙනුවෙන් පෙනී හිටින ලෝයර්ට තමයි මිලියන ගණන් ලෝ ෆී ගෙවලා තියෙන්නේ. අපිට කවදාවත් කම්පැනි මැනේජ්මන්ට් එක එකපාරට අපිට ඕවා කියනවද? එහෙම කියන්නේ නැහැ. අපි අරව දකිද්දි අපිට ඒක හිතෙන්න ඕනි. විගණක කියන්නේ එහෙම කෙනේ. තේරෙනවද මං කියන එක? හරි ඒව දකිද්දි අපිට හිතෙන්න ඕනි මේක මෙහෙම එකක් නේද කියලා. තේරෙනවද? අන්න එහෙනම් මතක තියාගන්න අසාමාන්‍ය විදියට ගෙවලා නම් තව හිතන්නකෝ ඉන්ලර් රෙවෙනියු එකට ලොකු ගණන් ගිහිලා නෝමල් ටැක්ස් වලට අමතරව පෙනල්ටි ගෙවලා. එහෙනම් අනිවාර්යෙන් කම්පැනි මොකකට අහු වෙලාද? මොකකට ටැක්ස් ෆ්‍රෝඩ් එකකට අහු වෙලා. නේ ටැක්ස් කන්සල්ටන්ට්ලට ලොකු ගණන් ගෙවලා. එහෙනම් එතන ඒ ට්‍රාන්සැක්ෂන් එක ගැන ඔයාලට සැක හිතෙන්න ඕනද නැද්ද? අනිවාර්යෙන් සැක හිතෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔඩිට කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ හතරවෙනි එකේ හතරත් highlight කරා. දැන් විගණක විදියට සරින් සරේ මැනේජ්මන්ට් එකෙන් ප්‍රශ්න කරන්න හදනව නේද ඔයා? ඔඩිට් එකේ එන සමහරක් ප්‍රශ්න ගැන ඔයාට කාගෙන් අහන්න ඕනේද?
කියන්නකෝ. ඇකවුන්ටන්ට්ලාගෙන් ඩිරෙක්ටර්ස්ලාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ නැද්ද? ප්‍රශ්න කරන්න ඕනි. එකපාරට ඩිරෙක්ටර්ස්ලා හම්බෙන්න පුළුවන්ද ලොකු කම්පැනි වල? බෑ. ඔයා මීටින් ඉල්ලනවා ගිහිල්ලා. ඔයා හැමදාම මීටින් එකක් ඉල්ලද්දි ඒගොල්ලෝ බිසි කියලා යන්න හරිනවා. ඒගොල්ලෝ යන ඔයාව මග හරිනවා. එහෙනම් විගණකගේ විමසුම් වලට මැනේජ්මන්ට් එක මග හැරලා යනවායි කියන්නේ ඔයාට සැකයක් හිතෙන්න ඕනද නැද්ද? ඒගොල්ලෝ ජෙනුවින් කට්ටියක් නම් ඇයි විගණකට මුණ දෙන්න එන්නේ නැත්තේ? අන්න ඒකත් ඔයාට සැක හිතෙන්න ඕනේ කාරණාවක්. තේරෙනවනේ? ඒක පොඩ්ඩක් මෙතනදී කිව්ව දේ ඔයාට තේරෙන්න ඕනේ කම්පැනි වංචාවක් වෙලා ඇති කියලා අපිට සැක ඇති කරන සිද්ධීන්. තේරෙනවනේ? හරි. ඒක නම් ටිකක් අමතර දෙයක්. ඒ වුණාට ඒක වැදගත් කාරණාවක්. ඒ ටික බලාගන්න. හරිද? ඊටු ටික ඊට පස්සේ එන්න මේ පැත්තට. අනිත් ටික බලන්න එපා. මම හයිලයිට් කරන ටික විතරක් බලන්න. අනිත් ඒවා අමතර කරුණු. වේලාව තියෙනවා නම් බැලුවත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. හරිද? ඔය ලිඛිත නියෝජනයන් කියන එක දැනට හයිලයිට් කරලා තියාගන්න. එතන ඉස්සරහින් ලියන්න SLA US 580 කියලා. අපි එතනදී බලමු. මම හයිලයිට් කරන මාතෘකා ටික විතරක් බලාගත්තත් ඇති ඈ. ඊට පස්සේ හයිලයිට් කරන අන්තිම මාතෘකාව කළමනාකරණයට සහ පාලනයට සම්බන්ධ පාර්ශ්වයන් වෙත sannivedanaya. හරිද? ඔය ඉස්සෙල්ලා මම මෙහෙම එකක් කියනවා. කම්පැනි එකේ ඉන්න කට්ටිය කවුද? යටින් ඉඳලා යන්නකෝ උඩට. මේ වචනේම අහලා තියෙනවා ඇති. යටම ඉන්න කවුද? සේවකයෝ. සේවකයන්ට උඩින් ඉන්නේ කවුද? කළමනාකරුවෝ. කළමනාකරුවන්ට උඩින් ඉන්නේ කවුද? අධ්‍යක්ෂක මණ්ඩලය. ඒතර ඔයාට හිතේ කළමනාකරුවෝ කියන්නේ අධ්‍යක්ෂකවරුන්ටම නෙවෙයිද? කළමනාකරණ නිසා අධ්‍යක්ෂක මණ්ඩලය කියන්නේ එකම පාර්ශවයේද? නෑ. සීළු අධ්‍යක්ෂකවරු කවුරු වුණාටද? කළමනාකරුවෝ වුණාට සීළු කළමනාකරුවෝ කවුරු නෙවෙයිද? අධ්‍යක්ෂකවරු නෙවෙයි. ඒකට තේරෙනවනේ. ලොකු කම්පැනි වල টොප් මැනේජර්ස්ලා ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ කවුරු නෙවෙයිද? ඩිරෙක්ටර්ස්ලා නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ සීනියර් මැනේජර්ස්ලා. හැබැයි සීළු අධ්‍යක්ෂකවරු කළමනාකරුවෝ තමයි. හැබැයි සීළු කළමනාකරුවෝ කවුරු නෙවෙයිද? අධ්‍යක්ෂකවරු නෙවෙයි. ඊට පස්සේ අධ්‍යක්ෂකවරුන්ට උඩින් කවුරුවත් නැද්ද? ලොකු කම්පැනි වල නම් සාමාන්‍ය පොඩි කම්පැනි වල නැහැ. කොටස් හිමියෝ ඉන්න වෙනම තර්ඩ් පාටි එකක් වගේ. ඒගොල්ලෝ ඉන්නේ වෙනමනේ. මං කියන්නේ කම්පැනි ඇතුලේ. නෝමල් කම්පැනි එක නම් උඩම ඉන්නේ කවුද? ඩිරෙක්ටර්ස්ලා. හැබැයි PLC එකක් වගේ කම්පැනියක් ගත්තා. ඒ කියන්නේ ලයිස්තුගත සමාගමක් ගත්තට පස්සේ ඩිරෙක්ටර්ස්ලාට උඩින් තව කට්ටියක් ඉන්නවා. අන්න ඒගොල්ලොන්ට තමයි කියන්නේ පාලනය බාර පිරිස කියලා. ඔය ගොඩාක් තැන්වලදී ওই වචනේ එනවා. මොකද්ද? කවුද? පාලනය බාර පිරිස. ඔය අහලා තියෙනවා. ගොඩක් ওই PLC වල අනිවාර්යෙන් කමිටුවක් තියෙනවා. විගණන කමිටුව එහෙම කියලා එකක්. ඔඩිට් කමිටි කියලා එකක් තියෙනවා. හරිද? මේ ඔඩිට් කමිටි එකේ ඉන්නේ ඩිරෙක්ටර්ස්ලාගේම කට්ටියක් තමයි. හරිද? බාහිර පාර්ශවයෙන් උත් ඉන්නවා, ඩිරෙක්ටර්ස්ලාත් ඉන්නවා. මේ විගණන කමිටුව කාර්යභාරය වෙන්නේ ඩිරෙක්ටර්ස්ලාගේ කරන දේවල් මොනිටර් කරන එක කියලා හිතන්නකෝ. හරිද? එතකොට මේගොල්ලන්ට පොදුවේ කියන්නේ කවුරු කියලාද? පාලනය බාර පිරිස. ඒගොල්ලොත් ඇත්තට මැනේජ්මන්ට් කම්පැනි ඇතුලේ මැනේජ්මන්ට් එකේම කොටසක් කියලා හිතන්න. එහෙනම් අධ්‍යක්ෂකවරුන්ට උඩින් තමයි ඉන්නේ. හරිද? ඒක නිසා මේ වචනේ පටල ගන්න එපා හොඳේ. පාලනය බාර පිරිස ඩිරෙක්ටර්ස්ලාට උඩින් ඉන්න කට්ටියක් කියලා හිතන්නකෝ. ඒ ඇති. එක්සෑම් එකේ අහන්නේ පාලනය බාර පිරිස කියන්නේ කවුද කියලා. ඔයා නිකන් ඔළුවේ තියාගන්න ඒක. කියනවා මෙහෙම කළමනාකරණයට සහ පාලනයට සම්බන්ධ පාර්ශ්වයන් වෙත sannivedanaya. විගණක විසින් වංචාවක් හඳුනාගත් විට හෝ වංචාවක් පිළිබඳ තොරතුරු ලද විට નિયમિત වේලාවට අන්න හයිලයිට් කරන નિયમિત වේලාවට. දැන් අපි ඔඩිට් එකකට ගියාට පස්සේ අපිට වංචාව ඔක්කොම අහුවෙන්නේ ඔඩිට් එක ඉවර කරන්න හෙටයි කියලා අදද? ඔඩිට් එකට මාස දෙකක් යනවා නම් අපිට ওই මාස දෙක පුරාවට වංචාව අහුවෙන්න බැරිද? පුළුවන්. ඒතර දෙන්නෙන් දෙයා අහුවෙන වංචාව වැරදි අපි ඔක්කොම එකට එකතු කරලා තියාගෙන හෙට ඉවර වෙන්නේ ඔඩිට් එක කියලා අද කියලා හරියයිද? එහෙමද? හෙට ඉවර වෙන්න තියෙන ඔඩිට් එක ඔක්කොම එකට එකතු කරගෙන ඉවරලා අද කියනවා මෙන්න අපි මෙච්චර ෆ්‍රෝඩ් ඇල්ලුවා මෙච්චර ඇල්ලුවයි කියලා. එහෙමද කරන්න ඕනි? නෑ මම කිව්වේ කොහොම කරන්න කියලාද? අපි වංචා වැරදි අල්ලගත්තට පස්සේ ඒවා වහාම උචිත කළමනාකරණ මට්ටමකට sannivedanaya කළ යුතුයි. නැතුව අන්තිම මොහොතේ sannivedanaya කරන එක හරිද? හරියන්නේ නැහැ. එතකොට මැනේජ්මන්ට් එකට වෙලාමදි ඒ ගැන හොයලා බලන්න. නේ අපි කියන හැම වංචාවක්ම ඒගොල්ලෝ එකපාරට පිළිගන්නවද?
නෑ ඒගොල්ලොන්ටත් කාලයක් ඕනේ මේක චෙක් කරන්න. තේරෙනවද මං කියන එක? හරි. ඒකයි ඔය කියන નિયમિત වේලාවට කියලා. ඒ පිළිබඳ ආයතනයේ අදාළ කළමනාකරන හයිලයිට් කරන අදාළ කළමනාකරුවන් දැනුවත් කළ යුතුය. යම් ලෙසකින් වංචාවක් මගින් මූල්‍ය වාර්තා මත ප්‍රමාණාත්මක බලපෑමක් පැවතිය හැකි වූ සහ එම වංචාවට කළමනාකරණයේ හෝ අභ්‍යන්තර පාලනය තුළ සැලකිතු කාර්යභාරයක් ඉටු කරන ලද සේවකීන් හෝ වෙනත් පාර්ශවයක් මැදිහත් වී ඇති බවට හඳුනාගත් ගනු ලැබූ විට හෝ ඒ පිළිබඳ සැකකරුණු ලැබූ විට විගණක විසින් දැන් මේ බලන්නකෝ දැන් අපි අල්ලගත්ත ෆ්‍රෝඩ් එකට සේවකයෝ විතරයි නම් සම්බන්ධ කාගේ හෝ කාට උඩින් කට්ටියට කමියුනිකේට් කරාට ප්‍රශ්නයක් නැද්ද? කළමනාකරුවන්ගේ ඉඳලා උඩට කමියුනිකේට් කරා නම් හරි. කළමනාකරුවෝ කරපු ෆ්‍රෝඩ් එකක් අපි අල්ලන නම් කළමනාකරුවන්ට කියලා වැඩක්ද? නෑ. කොහොමත් අධ්‍යක්ෂකවරුන්ට කියන්න ඕනේ. ඉස්සල්ලාම දැන් අපි හිතන්නකෝ අපි අල්ලගත්ත සේවකයෝ කරපු ෆ්‍රෝඩ් එකක් අපි ඉස්සල්ලාම එකපාරට ඩිරෙක්ටර්ස්ලා ළඟට යන්නේ නැහැ. ඉස්සල්ලාම යන්නේ ඇකවුන්ටන්ට් ළඟට. ඇකවුන්ටන්ට් ගිහින් කියනවා. ඇකවුන්ටන්ට් ළඟට යන්නේ සේවකයෝ කරලා නම් ඒ ෆ්‍රෝඩ් එක. හිතන්නකෝ ෆ්‍රෝඩ් එකක් කරලා ඇකවුන්ටන්ට් කියලා වැඩක්ද? නෑ එහෙනම් යන්න ඕනේ කාටද? ඩිරෙක්ටර්ස්ලාට. ඩිරෙක්ට්ලිම යන්නේ ඩිරෙක්ටර්ස්ලා ළඟට. හැබැයි අපි අල්ල ගන්නවා ෆ්‍රෝඩ් එකක් කරලා තියෙන ඩිරෙක්ටර් බෝඩ් එක. ඩිරෙක්ටර්ස්ලාට කියලා වැඩක්ද? නෑ එහෙනම් යන්නේ කාගේ ළඟටද? පාලනය බාර පිරිස. තේරෙනවනේ? හරි. ඒකයි ඔය කියන්නේ. වහාම පාලනය සඳහා වගකියුතු පාර්ශ්වයන්ට sannivedanaya කළ යුතුය. තවද විගණක විසින් මේ පිළිබඳ නියාමන ආයතන වලට හෝ බලය ක්‍රියාත්මක කරන ලබන ආයතන වලටද වාර්තා කිරීමේ වගකීමක් පවතී යන සලකා බැලිය යුතුයි. ඒ කියන්නේ මේ හිතන්නකෝ සාමාන්‍යයෙන් අපි අර පොදු පිළිගැනීමක් තියෙනවා. ඔඩිට් එකේදී අපි විගණක විදියට අපි දැනගන්න තොරතුරු මොන තොරතුරුද? කම්පැනි ගැන දැනගන්න අපි කම්පැනි ගැන ගොඩක් දේවල් දැනගන්න ඕනේ ඔඩිට් එකේදී. ඒ දේවල් අපිට මොන තොරතුරුද? රහස්‍ය තොරතුරු. ඒවා අපි තර්ඩ් පාර්ටි වලට කියන්න යනවද? නෑ. ඒතර අපි අල්ලගත්ත ෆ්‍රෝඩ් එකකුත් අපි නෝමලි කියන්නේ කාටද? මැක්සිමම් කම්පැනි ෂෙයා හෝල්ඩර්ස්ලටනේ. හරිද? ඊට පස්සේ සමහරක් වෙලාවට අපි අල්ල ගන්නවා ෆ්‍රෝඩ් එකක්. හිතන්නකෝ ටැක්ස් ෆ්‍රෝඩ් එකක් කියලා. අපි නෝමලි කිව්වේ කාට කියලා දාන්නද උපරිම? මැනේජ්මන්ට් එකට මුලින් කියනවා ඒගොල්ලෝ accounts වල හදන්නේ නැත්නම් කා ළඟට යනවද? ඔඩිට් රිපෝට් එක හරහා කොටස් හිමියන්ට යනවා. හැබැයි ටැක්ස් ෆ්‍රෝඩ් එකක් වගේ මොකක් හරි ලීගල් යම් ආයතනයකට සම්බන්ධ ෆ්‍රෝඩ් එකක් ඇල්ලුවොත් අපි ඒ ගැන අනිවාර්යෙන් කොටස් හිමියන්ට කියනවාට අමතරව අදාළ බලධාරී ආයතන වලටත් ඉන්ෆෝම් කරන්න අපිට වෘත්තීමය වගකීමක් තියෙනවා. තේරෙනවද මං කියන එක? ඒක වෘත්තීමය වගකීමක් අපේ. ඒකයි ඔය නියාමන ආයතන වලට කියන්න කියලා කියන්නේ. මේ හේතු වෙන සමහර අවස්ථාවලදී විගණකයේ වෘත්තීය යුතුයකමක් වන හයිලයිට් කරන්න රහස්‍යභාවය ආරක්ෂා නොවි පැවතිය හැකිය. අන්න එතනදී අපිට කඩ කරන්න වෙනවා මොකද්ද? රහස්‍යභාවය. හරිද? හරි. ඒතර විගණන ප්‍රමිතාංග 270 එහෙම ඉවර වෙනවා. ඒතර අපි ප්‍රධාන පාඩම් දැනට නිකන් පෙරලා බලන්න අපි මේ වෙනකන් කරපු ටික. බන් ගැටලු තියෙනවා නම් එවන්න. ඔය උඩ ඉන්න කට්ටියටත් මොනවද අපැදිලි තැනක් තියෙනවා නම් ලියලා පල්ලෙහාට දාන්න. මට ගැටලු තියාගෙන යන්න එපා හොඳේ. ඔයා සල්ලි දීලා ඉගෙන ගන්න. තියෙන ගැටලු අහන්න. හරිද? මෙන්න මේ ප්‍රශ්නයක් අහනවා. මම ඒක දැම්ම කියන්න ගියේ නැත්තේ අපි ඔඩිට් රිපෝටින් වලදී කතා කරන නිසා. හැබැයි ගොඩක් අයට මේ ප්‍රශ්නේ ඇති. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම. දැන් අපි ඔඩිට් එකට යන්නේ මොනවා හොයාගෙනද? සාවද්ද ප්‍රකාශනද ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශනද? හරිද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන හොයාගෙන. ඒක හරිනේ? හරි. යම් සාවද්ද ප්‍රකාශනයක් ප්‍රමාණාත්මක වෙන්නේ මොන වෙලාව මොකක් නම්ද? යම් සාවද්ද ප්‍රකාශනයක් දැන් ඔයා ඇවිල්ලා ඉන්නවා IAS එකේ ඔඩිට් එකට. IAS එකේ ඔඩිට් එකේ පර්පස් එක මොකද්ද ඔයාගේ? IAS එකේ මූල ප්‍රකාශන වල මොනවද තියෙනවද නැද්ද හොයන එකද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද කියලා හොයන එක. ඒතර IAS එකේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් වල
රුපියලේ ඉඳලා මිලියන ගණන් වෙනකම් මොනවද තියෙන්න බැරිද? වංචා වැරදි තියෙන්න පුළුවන්නේ. ඒතර මේ ඔක්කොම අල්ලගන්න එකද අපේ පර්පස් එක? නෑ. අපිට තියෙනවා යම් කට් ඔෆ් පොයින්ට් එකක් නේ. කට් ඔෆ් පොයින්ට් එකක් තියෙනවා. මොකද්ද මේ කට් ඔෆ් පොයින්ට් එකේ අදහස? යම් සාවද්ද ප්‍රකාශනයක් මොකක් වෙන කට් ඔෆ් පොයින්ට් එකද මේ? කියන්නකෝ. ප්‍රමාණාත්මක වෙන කට් ඔෆ් පොයින්ට් එක. හරිද? ඒතර මේකටත් මේ කට් ඔෆ් පොයින්ට් එක වෙන්නත් ඕනේ යම් රුපියල් ගාණක් නේ. නැද්ද? ඔවුනේ මේක රුපියල් ගාණක් වෙන්නේ බෑ. මේක මේ රුපියල් ගාණ මෙන්න මේකයි කියලා කොහෙවත් කියලා තියෙනවද? එහෙම කොහෙවත් කියලා නැහැ. මෙන්න මේ කට් ඔෆ් එක ඩිසයිඩ් කරන්නේ කවුද? ඩිසයිඩ් කරන්නේ කවුද? ඔඩිටර්. එයාගේ මොකක් භාවිතා කරලාද? ජජ්මන්ට් එක. මං කියවනේ විගණක විගණනේ පුරාට එයාගේ මොකක් භාවිතා කරනවද? වෘත්තීය විනිශ්චය භාවිතා කරනවා. හරිද? වෘත්තීය විනිශ්චය කියන්නේ විගණනයක් පාලනය කරන මූලධර්මයක් කියලාත් කිව්වා. අන්න විගණක එයාගේ ජජ්මන්ට් එක යොදා ගන්න එක අවස්ථාවක් තමයි මොකක් තීරණය කරන්නද? මෙන්න මේ යම් සාවද්ද ප්‍රකාශනයක් කියනකො ප්‍රමාණාත්මක වෙන මට්ටම නොහොත් මේ කට් ඔෆ් පොයින්ට් එක ඩිසයිඩ් කරන්නේ විගණක එයාගේ ජජ්මන්ට් එක යොදාගෙන. ඒකට එක එක ගයිඩ්ලයින් එකක් 320 දීලා තියෙනවා. මේ ජජ්මන්ට් එක කරද්දි මෙන්න මෙහෙම කරන්න කියලා ගයිඩ්ලයින් එකක් තියෙනවා. හැබැයි එතනදී නිශ්චිත රුපියල් amount එකක් කියලා තියෙනවද? නැහැ. ඒතර ඒකේ දීලා තියෙන ගයිඩ්ලයින් වල හැටියට පොඩි කැල්කියුලේෂන් එකක් කරලා මෙන්න මේක හොයා ගන්නවා. නේ? පොඩි කැල්කියුලේෂන් එකක් ඔස්සේ මේ රුපියල් ගාන හොයා ගන්නවා. එන රුපියල් ගාන ලක්ෂ 5යි කියලා හිතන්නකෝ. එහෙනම් ලක්ෂ 5 තමයි කාගේ මොකද්ද? මොන ඔඩිට් එකේ කෝකද? IAS එකේ ඔඩිට් එකේ ප්‍රමාණාත්මක මට්ටම. මේ කට් ඔෆ් පොයින්ට් එකට අපි කියන්නේ ඔඩිටිං වලදී ප්‍රමාණාත්මක මට්ටම. එහෙනම් IAS එකේ විගණනයේ මැටීරියැලිටි ලෙවල් එක කීයද? ප්‍රමාණාත්මක මට්ටම කීයද? ලක්ෂ 5යි. ඒකේ අර්ථය මොකද්ද? යම් සාවද්ද ප්‍රකාශනයක් මොකක් වෙන මට්ටමද? ප්‍රමාණාත්මක වෙන amount එක තමයි අපි කියන්නේ මේ ප්‍රමාණාත්මක මට්ටම කියලා. එතකොට IAS එකේ ඔඩිට් එකේදී අපි හොයන්න ඕනේ කීයට වඩා වැඩි ටිකද? IAS එකේ මූල ප්‍රකාශනය ඇතුලේ ලක්ෂ 5ට වඩා වැඩි සාවද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද කියලා. තේරෙන්නේ? දැන් තේරෙනවද? ඔව්. එතකොට අපි ඔඩිට් ඕනේ දැන් ඔඩිට් තහවුරු පරීක්ෂා කරගෙන යනවා. අපිට අහු වෙනවා ලක්ෂයක ෆ්‍රෝඩ් එකක් අහු වෙනවා, ලක්ෂ 2ක එකක් අහු වෙනවා, ලක්ෂ 7ක එකක් අහු වෙනවා. වෙන්න පුළුවන් නේ. අපිට ඔඩිට් එකේදී අහු වෙන්නේ එකම එක ෆ්‍රෝඩ් එකද? ගොඩක් අහු වෙන්නත් පුළුවන්. හිතන්නකෝ අපිට අහු වෙලා තියෙන ලක්ෂයක ෆ්‍රෝඩ් එකක්. මොකද ඔයා කරන්නේ? කියන්නකෝ. කියන්නකෝ. ලක්ෂයක ෆ්‍රෝඩ් එකක් අහු වෙනවා. ඔයා මොකද කරන්නේ? කලමනාකරණයට කියනවද නැද්ද? anyway මේක ෆ්‍රෝඩ් එකක් නිසා මේකට වග කියන්න ඕනේ කවුද? මැනේජ්මන්ට් එක නිසා අපි මැනේජ්මන්ට් එකට මේක කියනවාමයි. කියනවා. හරිද? හිතන්නකෝ මේ ලක්ෂේ තිබ්බේ ඉන්වෙන්ටරි වල කියලා. ඉන්වෙන්ටරි ලක්ෂ 5ක් තියෙනවා accounts වල. හිතන්නකෝ 1 මිලියන් තියෙනවා ඉන්වෙන්ටරි accounts වල. ඒකෙන් ලක්ෂයක ෆ්‍රෝඩ් එකක් අපි අල්ලනවා. අපි මේක මැනේජ්මන්ට් එකට කියනවා. ප්‍රමාණාත්මක වුණත් නැතත් කියනවා. මැනේජ්මන්ට් එක මේක accounts වල නිවැරදි කරනවා. අපිට ප්‍රශ්නයක්ද? accounts වල හදනවා නම් අපිට ප්‍රශ්නයක්ද? නැහැ. හිතන්නකෝ හදන්නේ නැහැ account set එක. දැන් අපි ඔපිනියන් එක දෙන ඉන්වෙන්ටරි කීයක් කියන account set එකකටද? මැනේජ්මන්ට් එක ඔය fraud එක හදන්නේ නැහැ accounts වල. ආපහු අපිට අලුත් account set එකක් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. එතන අපි ඔපිනියන් එක දෙන ඉන්වෙන්ටරි කීයක් කියලා පෙන්නන account set එකකටද? කියන්නකෝ. 1 මිලියන් කියලා පෙන්නන account set එකට. එහෙම නේද? ඒගොල්ලෝ නිවැරදි කරන්නේ නැත්නම් අපිට නිවැරදි කරන්න බෑනේ. ඒගොල්ලෝ නිවැරදි කරන්නේ නැහැ. දැන් එතන අපි ඔපිනියන් එක දෙන්න හදන්නේ 1 මිලියන් ඉන්වෙන්ටරි තියෙන account set එකකට. ඔයා ඔපිනියන් එක දෙන්නේ මොකක් කියලාද? දැන් මූල ප්‍රකාශන වල මොනවද තියෙනවද? සාමද්ද ප්‍රකාශන තියෙනවද නැද්ද? තියෙනවා. නිවැරදි කළද නිවැරදි නොකළද? නිවැරදි නොකරපු අන්කරෙක්ටඩ් මිස්ටේට්මන්ට් තියෙනවා. දෙන ඔපිනියන් එක මොකද්ද? මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ වේද නොවේද? සත්‍ය සාධාරණ වේද නොවේද? වේලු නොවේලු මොකද්ද? සත්‍ය සාධාරණ වේද නොවේද? සත්‍ය සාධාරණ වේ කියලායි දෙන්නේ. ඇයි ඒ? අපේ ප්‍රමාණාත්මක මට්ටම ලක්ෂ 5යි.
මේ අන්කරෙක්ටඩ් ස්ටේට්මන්ට් එක මැටීරියල් එකක්ද? මේ නිවැරදි නොකරපු සාවද්ද ප්‍රකාශනයේ ප්‍රමාණාත්මක එකක්ද? නෑ. විගණනයේ අරමුණ මං කිව්වේ මොකක් කියලාද? විගණනයේ අරමුණ මූල ප්‍රකාශන සාවද්දද නැද්ද කියලා ඔපිනියන් එක දෙන එකද? මූල ප්‍රකාශන ප්‍රමාණාත්මකව සාවද්ද වෙලාද නැද්ද කියලා ඔපිනියන් එක දෙන එකද? ප්‍රමාණාත්මක. එතකොට අපි වොරි වෙන්නේ මොනවා ගැනද? ප්‍රමාණාත්මක සාවද්ද ප්‍රකාශන ගැන විතරයි. අපි අනාවරණය කරාට ප්‍රමාණාත්මක නොවන ඒවා මූල ප්‍රකාශනවල නිවැරදි නොකරට මූල ප්‍රකාශනවල නිවැරදි නොකරට අපිට ගැටලුවක් තියෙයිද? නෑ. ඒවා ප්‍රමාණාත්මක නොවන නිසා අපි ඔපිනියන් එක දෙන්නේ මූල ප්‍රකාශන සත්‍ය අසාධාරණ වේ කියලා. තේරෙනවනේ? තේරෙනවනේ? ඔක අපි වැඩිදුරටත් පස්සේ කතා කරමු. හරිද? එතකොට අපි මේ පටන් අරන් යන්නේ පෞද්ගලික අංශයේ විගණනේ රාජ්‍යාංශීය විගණනේ නෙවෙයි. මුල හිටපු නැති කට්ටිය අපේ සිලබස් එක අපි කොටස් දෙකකට කඩලා ප්‍රයිවට් සෙක්ටර් ඔඩිටිං and ගවර්න්මන්ට් සෙක්ටර් ඔඩිටිං කියලා සිලබස් එක කරගෙන යන්නේ. මුලින් කරන්නේ පෞද්ගලික අංශීය විගණනය. ඊට අදාළව අපි මුලින් කතා කරා නෛතික පසුබිම. නෛතික පසුබිම කියන තැන මම දෙකක් ගැන කතා කරා. එකක් මොකද්ද? එතන යනකොටක් ගාලා. සමාගම් විගණනයට අදාළව නෛතික පසුබිමට අදාළව අපි දැනගෙන යන්න ඕන එක්සෑම් එකකට දෙකක්. මොකද්ද දෙක? එකක් කම්පැනි ඇක්ට් එක. සමාගම් පනත. සමාගම් පනත ගැටලුවක් නැහැනේ. මොන ප්‍රශ්නාවක් දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ලියන්න. අනිත් එක මොකද්ද? ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත. ඔන්න ඕකෙන් ලකුණු 25ක ප්‍රශ්නයක් ආවා අන්තිම ඔඩිට් එක්සෑම් එකේ. ඔක ගොඩක් අය අසාර්ථක ප්‍රශ්නයක්. හරිද? ඒක අපි අතන මමත් ඒ පාර ඔඩිටිං වලට ක්ලාස් එක කරා. ඉතින් ඊතර දුරට එයි කියලා හිතුවේ නෑ. දැන් සාමාන්‍යයෙන් දිගටම ඇවිල්ලා තියෙන්නේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන ෂෝට් නෝට් එකක් ලියන්න විතරයි. ඉතින් හිතුවේ ඒ පාර ඒ වගේ ලෙවල් එකකට අහවි කියලා. හැබැයි ඒගොල්ලෝ ඇහුවේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය ගැන ලකුණු 25කට අහනවා. හරිද? එතකොට මම එදා කිව්වා එක මොකද්ද කිව්වේ? 1990 දැනට තියෙන අයිඩියා එක මට කියන්නකෝ. 1995 අංක 15 දාරන ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන ඔයාගේ අයිඩියා එක කියන්න. ඒ පනතේ කියලා තියෙනවා යම් ව්‍යාපාර වගයක්. ඒ ව්‍යාපාර වලට අපි කියන මොනවා කියලාද? නිශ්චිත ව්‍යාපාර කියලා. ඒ නිශ්චිත ව්‍යාපාර කියන ඩෙෆිනිෂන් එකට යම් ව්‍යාපාරයක් වැටෙනවා නම් ඒ ව්‍යාපාරය අනිවාර්යෙන් ඒ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිත වලට අනුකූලව හදලා විගණන ප්‍රමිත වලට අනුකූලව ඔඩිට් කළ යුතුයි. එතනදී මම තවදුරටත් පොඩ්ඩක් කිව්වා ඔය පනතට අනුව පිළිටවපු ආයතනයක් තියෙනවා මණ්ඩලයක්. ඒකට කියන්නේ මොකද්ද? ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය. ඒ මණ්ඩලයේ කාර්යභාරය මොකද්ද? අර නිශ්චිත ව්‍යාපාර ගොඩට වැටෙන ව්‍යාපාර වල මූල්‍ය ප්‍රකාශන ගිණුම් ප්‍රමිත වලට අනුකූලව හදලාද කියලා චෙක් කරන එකයි කියනකෝ. ඒගොල්ලන්ගේ විගණනය විගණන ප්‍රමිත වලට අනුකූලව හදලාද කියලා චෙක් කරන එකයි. අන්න ඒක තමයි ඒ සමීක්ෂණ මණ්ඩලයේ කාර්යභාරය. අපි ඒ ගැන පොඩ්ඩක් ලියමු. ඒ ලකුණු 25 ප්‍රශ්නේ. එතකොට ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකත් ඉවරයි සම්පූර්ණයෙන්. හරිද? ලියන්නකො මෙහෙම 1995 අංක 15 දරන ටක් ගාලා ලියන්න පොඩ්ඩක් තියෙනවා ලියන්න 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත හා විගණන ප්‍රමිත පනත ලියන්න යන්නතේ මෙම පනත මගින් ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත වලට
අනුකූල වීමේ අවශ්‍යතාවය. අනුකූල වීමේ අවශ්‍යතාවය. අනුකූල වීමේ අවශ්‍යතාවය. වරහන් ඇතුලේ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් සඳහා වරහන් වහලා නීතියක් බවට පත් කර ඇති අතර නීතියක් බවට පත් කර ඇති අතර එම ප්‍රමිතීන් සකස් කිරීම සංශෝධනය කිරීම සහ ඉවත් කිරීම සඳහා බලය එම පනතින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයට පවරා ඇත. ඒතර මතක තියාගන්න චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට ලංකාවේ accounting and auditing standard අලුතෙන් ගේන්න සංශෝධනය කරන්න බලය ඇවිල්ලා තියෙන කොයි ඇක්ට් එකෙන්ද? ඔන්න ඔය කියන ඇක්ට් එකෙන්. මතක තියාගන්න ඔය ඇක්ට් එක ගැන කෙටි සටහන් ඕන තරම් අහලා තියෙනවා. ඒතර මේ ඔය දැන් ලියන්නේ මේ ඇක්ට් එක ගැන එක්සෑම් එකේ ආවොත් ලියන ෂෝට් නෝට් එක. හරිද? අලුත් රුලකින් ලියන්න මෙහෙම. නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් වල ගිණුම් පිළිල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ඒකාකාරී බව හා උසස් තත්ත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ගිණුම් ප්‍රමිතීන් සහ විගණන ප්‍රමිතීන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් විටින් විට සම්මත කළ යුතුය. මේ සඳහා කමිටු දෙකක් ස්ථාපිත කර ඇත. පළවෙනි එක ගිණුම් ප්‍රමිත කමිටුව. ඒතර ඔය ඇක්ට් එකේ බලය දීලා තියෙනනේ චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකට. ඒතර චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුට් එකනේ accounting standard ඉම්ප්ලිමන්ට් කරන එක සහ සංශෝධනය කරන එක ඒ සඳහා පිටවලා තියෙන ගිණුම් ප්‍රමිත කමිටුවක්. ඊට පස්සේ විගණන ප්‍රමිත සංශෝධන අලුත් ඒවා ගේන වෙනම විගණන ප්‍රමිත කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ලියන්න පළවෙනි එක ගිණුම් ප්‍රමිත කමිටුව. ඒ යටතේ ලියන්න ගිණුම් ප්‍රමිතීන් සකස් කිරීම සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීමට
අවශ්‍ය නිර්දේශ සහ වෙනත් සහායන් ශ්‍රී ලංකා වරලත් ගණක අධිකාරීන්ගේ ආයතනයට ලබා දීම මෙම කමිටුවේ කාර්යභාරය වේ. ඒකටම මෙම කමිටුවේ සමාජිකයින් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් වන අතර එහි සංයුතිය පහත සමාජිකයින්ගෙන් සමන්විත වේ. පළවෙනි එක වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සභාපති සහ එම ආයතනයේ තවත් සමාජිකයින් 5 දෙනෙකු දෙවැනි එක එංගලන්ත වරලත් කළමනාකරන ගණකාධිකාරීන්ගේ ආයතනයේ වරාන් ඇතුලේ සීමා වරාන් වහලා ශ්‍රී ලංකා අංශය මගින් නම් කළ සමාජිකයෙක් තුන්වෙනි එක සමාගම් රෙජිස්ට්‍රාර් ඊළඟ එක ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ඊළඟ එක මහ බැංකුව නියෝජනය කරමින් මහ බැංකුව අධිපති විසින් නම් කළ සමාජිකයෙක් අන්තිම එක සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු හෝ නිශ්චිත ව්‍යාපාර ව්‍යවසායන් වල ज्येष्ठ මට්ටමේ පෘතුල කළමනාකරන පුරුද්දක් සහිත
වෙනත් දෙදෙනෙකු වෙනත් දෙදෙනෙකු වෙනත් දෙදෙනෙකු වරහන් ඇතුළේ මෙහෙමත් පොඩ්ඩක් ලියලා තියන්න. ඉන් එක් අයෙකු ලංකා වාණිජ මණ්ඩලය මගින් නම් කරනු ලබන අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් නම් කරනු ලබයි. හරිද? ඊට පස්සේ ඔය අපි ලිව්වේ ගිණුම් ප්‍රමිත කමිටුවනේ. ඊට පස්සේ අංක 2 දාලා ලියන්න විගණන ප්‍රමිත කමිටුව. විගණන ප්‍රමිත කමිටුව. ලියන මෙහෙම නව විගණන ප්‍රමිතීන් සකස් කිරීමටත් පවතින ප්‍රමිතීන් සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීමටත් අවශ්‍ය නිර්දේශයන් හෝ වෙනත් සහාය වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයට ලබා දීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ. අලුත් රූලකින් මෙම කමිටුවේ සමාජිකයින් අට දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් වන අතර එම අට දෙනාම වරලත් ගණකාධිකාරීවරුන් වේ. අවම වශයෙන් මෙම සමාජිකයින්ගෙන් 4 දෙනෙකු ගිණුම් ප්‍රමිත කමිටුවේ සමාජිකයින් විය යුතුය. හරිනේ. දැන් අහන්න පුළුවන් දැන් අර අන්තිමේට ලකුණු 25කට ගිණුම් කරන සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය ගැන අහලා තියෙන්නේ ඔඩිට් එක්සැමිනර් එක්සෑම් එකේ. හරිද?
එතකොට දැන් මේ පාර accountant GA exam එකේ සමහරක් විට මේක හයිද දන්නේ නැහැ. ඒ කියන්නේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිත පනත ගැන. හරිද? ඒතර පනත ගැන කෙටි සටහනක් ඇහුවට පස්සේ පනත ගැන අර මුලින් කරපු හැඳින්වීම ලියලා මේ පනතට අනුව පීඨවල තියෙන මේ කමිටු දෙකක් ගැන ලියන්න අමතක කරන්න එපා. හරිද? ඒතර එහෙම පනත ගැන අහන්නේ නැතුව සමහරක් වෙලාවට පනතට අනුව ස්ථාපිත කරලා තියෙන මේ ගිණුම් ප්‍රමිත කමිටුව ගැන අහන්න පුළුවන්. හරිද? හරිද? ආගේ පනත ගැන අහන්නත් පුළුවන්. එහෙම අහන්න නැතුව මොකක් හරි කමිටුවක් ගැන අහන්නත් පුළුවන්. එතකොට ඔයා එකපාරට කමිටුව ගැන ලියන්නේ නැතුව මෙන්න මේ පනතට අනුව බලය දීලා තියෙන මේ ආයතනයේට එම ආයතනයේට සහාය ලබා දීම සඳහා තමයි මේ ගිණුම් ප්‍රමිත වලට අදාළව සංශෝධනය සහ වෙනස්කම් කිරීමට ටාඩඩ් ඉන්ස්ටිටියුට් එකට සහාය ලබා දෙන්න තමයි මේ කමිටුව පිහිටවලා තියෙන්නේ කියලා ඒ එක්සැමිනර් අහන එකට ගලපලා ලියන්න. ගලපන්න වැඩ තේරෙනවනේ. ඒක එක්සැමිනර් අහන ප්‍රශ්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. හරිද? බොහෝ දුරට අහන්න ඉඩ තියෙනවා මට හිතෙන විදියට. මොකද මට හිතෙන විදියට ඔය අන්තිම ඔඩිට් එක්සැමිනර් පේපරේ හදපු කෙනා තමයි මේ පාර GA පේපරෙත් හදන්න ඕනි පොතේ හැටියට. හරි. ඒක නිසා බොහෝ දුරට අහයි. මොකද මේ එක්සෑම් එක හරිද? ඒ එක්සෑම් එකේ රිසල්ට් උත්තාම නැති නිසා සමහරක් විට මේ ප්‍රශ්නෙම රිපීට් වෙන්නත් බැරි නෑ. හරිද? එතන නිකන් තරුවක් දාලා මෙහෙම ලියලා තියන්න. දැන් උතන පටන් ගනිද්දි කිව්වනේ මේක නීතියක් බවට පත් කරලා තියෙන කොයි ව්‍යාපාර වලටද? නිශ්චිත ව්‍යාපාර. නිශ්චිත ව්‍යාපාර ලයිස්තුව උතන හපව ලියන්න ඕනේ. ඔයා නිකන් තරුවක් දාලා නිශ්චිත ව්‍යාපාර ලයිස්තුව ටියුට් එකේ තියෙනවා කියලා ලියා ගන්නකො නෝට් එකක් දාලා. ඔයාලට පස්සේ බැලුවට පස්සේ මතක් වෙන්න නිශ්චිත ව්‍යාපාර ලයිස්තුව කියලා ටියුට් එක බලන්න කියලා ලියලා තියාගන්න. ඔයාලට පාඩම් කරද්දි දන්නවනේ එතකොට. හරිද? ටක් ගාලා එහෙනම් ලියන්න. මෙන්න අර එක්සෑම් එකේ අහපු ප්‍රශ්නේ ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත සහ ලියන්න අලුතෙන් මාතෘකාවක්. ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය. ඔය අහලා තියෙ ස්ලාස් MB කියන්නේ ඕකට. Sri Lanka Accounting and Auditing Standard Monitoring Board /MB. SLAA SMB Sri Lanka Accounting and Auditing Standard Monitoring Board. හරිද? ලියමු. ලියන්න මෙහෙම නිශ්චිත ව්‍යාපාර ආයතනවල මූල ප්‍රකාශන ගිණුම් ප්‍රමිතීන්ට අනුකූලව පිළිල කර තිබේද යන්නත් එම ආයතනවල විගණනය විගණන ප්‍රමිතීන්ට අනුකූලව සිදු කර තිබේද යන්නත්
තහවුරු කර ගැනීම. මෙම මණ්ඩලයේ ප්‍රධාන කාර්යභාරය වේ. ඒතර ඕක තමයි කාර්යභාරය. හොඳේ ස්ලාස් MBA එකේ කාර්යභාරය ඕක. හරිද? අර එක්සෑම් එකේ කාර්යභාරය ඇහුවා, සමාජිකයෝ ගැන ඇහුවා, ඊට ඒකේ තියෙන බලතල ගැන ඇහුවා. ඒක තමයි කාර්යභාරය. හොඳේ ඊළඟට ලියන්න අලුත්ලකි. මෙම මණ්ඩලයේ සමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන් තිදෙනෙකු නිල බලයෙන් පත්වන සමාජිකයින් වන අතර ඉතිරි 10 දෙනා අමාත්‍යවරයා විසින් පත් කරනු ලබයි. අනුමාර්තුකාවක් ලියන්න නිල බලයෙන් පත්වන සමාජිකයින්. අනුමාර්තුකාවක් ලියන්න නිල බලයෙන් පත්වන සමාජිකයින්. 3 දෙනෙක් ඔක්කොම 13යි. 13න් 3ක් පත් වෙන්නේ නිල බලයෙන්ලු. ඉතුරු 10 දෙනා අමාත්‍යවරයාලු පත් කරන්නේ විෂය භාර ඇමති. පළවෙනි එක සමාගම් රෙජිස්ට්‍රාර්. දෙවෙනි එක දේශීය ආදායම් කොමසාරිස් කමිෂන IRD දේශීය ආදායම් කොමසාරිස්. 3 ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල්. ඊට පස්සේ ලියන්න අමාත්‍යවරයා විසින් පත් කරන සමාජිකයින්. අමාත්‍යවරයා විසින් පත් කරන සමාජිකයින්. පළවෙනි එක මහා බැංකුවේ අධිපති විසින් නම් කරනු ලබන බැංකු නිලධාරියෙක්. මහා බැංකුවේ අධිපති විසින් නම් කරනු ලබන බැංකු නිලධාරියෙක්. දෙවැනි එක වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය මගින් නම් කරන සමාජිකයින් අතුරින් තෝරාගත් සමාජිකයින් 30 දෙනෙක් තුන එංගලන්ත වරලත් කළමනාකරන ගණකාධිකාරීන්ගේ ආයතනයේ
ශ්‍රී ලංකා අංශය මගින් නම් කළ ශ්‍රී ලංකා අංශය මගින් නම් කළ සමාජිකයින් තිදෙනෙකුගෙන් තෝරාගත් එක් අයෙක් ඊළඟ එක ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නම් කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයින් තිදෙනෙකුගෙන් තෝරාගත් එක් අයෙක් ඊට පස්සේ ඊළඟ එක සමාගම් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් හෝ නිශ්චිත ව්‍යාපාර ආයතනවල ජ්‍යෙෂ්ඨ මට්ටමේ පෘතුල කළමනාකරන පළපුරුද්දක් සහිත වෙනත් දෙදෙනෙකු ඒකටම තව පොඩ්ඩක් ඉන්න එක් අයෙක් ලංකා වාණිජ මණ්ඩලය විසින් නම් කරන සමාජිකයින් තිදෙනාගෙන් කෙනෙකු විය යුතු අතර අනෙක් තැනැත්තා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් නම් කරනු ලබන තිදෙනාගෙන් තෝරාගත් අයෙක් විය යුතුය. ඊළඟ එක ඇති වෙලා අමතක කරන්න බෑ ලකුණු 25ක්. හරි. ඊළඟ එක ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය විසින් නම් කරන සමාජිකයින් තිදෙනෙක්ගෙන් තෝරාගත් එක් අයෙක් ඊළඟ එක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නම් කරන සමාජිකයින් තිදෙනාගෙන්
තෝරාගත් එක් අයෙක්. හරිද? ඔය තමයි ස්ලාස් MB එකේ සමාජිකයෝ 13 දෙනා හැදෙන හැටි. හරිද? මේකත් අපි ලියලම දාමු මේගොල්ලන්ගේ බලතල. ලියන්න මෙහෙම අන්තිම මාතෘකාව ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයට පහත සඳහන් බලතල මෙම පනත මගින් ලබා දී ඇත. යන පළවෙනි එක නිශ්චිත ව්‍යාපාර ආයතනයට හෝ එහි විගණකට ලිඛිත දැනුම් දීමක් කර එම දැනුම් දීමේ සඳහන් කරන කාලය ඇතුළත එම ආයතනවල මූල ප්‍රකාශනවලට අදාළ ඕනෑම තොරතුරක් ලබා ගැනීම දෙවැනි එක නිශ්චිත ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරයෙකු නිලධාරියෙකු හෝ විගණක කැඳවා මූල ප්‍රකාශන පිළිල කිරීමට සහ ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රශ්න කිරීම. තුන මෙම පනත යටතේ පැවරී ඇති රාජකාරී ඉටු කිරීම සඳහා ලිඛිත දැනුම් දීමකින් අනතුරුව නිශ්චිත ව්‍යාපාරයට අදාළව විමර්ශනයක් පැවැත්වීම අන්තිම එක කිසියම් නිශ්චිත ව්‍යාපාරයක් මෙම පනතේ ප්‍රතිපාදන වලට අනුකූලව
කටයුතු නොකිරීම නිසා බදු වගකීමේ විශාල අඩුවක් සිදු වී ඇතනම් ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දීම. හරිද? ඒව තමයි ඒකේ බලතල. හොඳේ. ඔයාගේ ළඟට නම් නැතුව ඇති. මගේ ළඟත් නෑ ඇත්තටම. හරිද? පේපරේ අංක ලියා ගන්න. 2018 අර විගණන පරීක්ෂක එක්සෑම් එකේ පළවෙනි ප්‍රශ්නේ. ඔඩිට් එක්සෑම් එකේ ප්‍රශ්නත් මම කරනවා. මොකද මේ දෙකම එක නිසා ඒකේ ආපු ප්‍රශ්න තුන ගොඩක් වැදගත් ප්‍රශ්න තියෙනවා අන්තිම පේපරේ. ටිකක් ස්ට්‍රක්චර් එකත් වෙනස් කරලා ආපු පේපර් එකක්. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ලකුණු 25යි කියනවා මෙහෙම ලියන්න ඕනේ නැහැ. අහන්න ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත සහ විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ ඔන්න අහනවා කාර්යභාරය. හරිනේ? කාර්යභාරය අහනවා. සමාජිකත්වය. හරි. හා බලතල. ලකුණු 25යි. හරිද? ඊට ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. මේ අහනවා මේ එකක් තමයි එක්සෑම් එකේ පිළිතුරු ලියනකොට ඔඩිට් ටෙක්නිකල් ටර්ම්ස් ඉංග්‍රීසි වලින් ලියුවට ප්‍රශ්නයක් නැද්ද කියලා. සිංහල වචන වලට අමතරව. ඉතින් සිංහලෙන්ම ලියවන ඉවරනේ. සිංහල වලින් හරි ටෙක්නිකල් ටර්ම් එකම ලිව්වනම් හරි. අපෝ ඒකේ එක ලියන්න ඕනේ නැහැ නේද? හැබැයි එක්සැමිනර් සිංහලෙන් දැන් සමහරක් ටෙක්නිකල් වයි කියන්නේ ඔඩිටින් වල අතරම ටෙක්නිකල් කියලා දෙයක් නෑ. ඔක්කොම ඒ ඔඩිටින් වචන තමයි. එතකොට ඒකේ දෙන සමහරක් වචන වල මීනින් එක එයා වරහන් ඇතුලේ දෙනවා ඉංග්‍රීසි වචනේ. එතකොට අපි අර දැන් සාමාන්‍යයෙන් එක්සෑම් එකක පේපර් හදන්නේ ඕනෙම එක්සෑම් එකක් ඉංග්‍රීසි මීඩියම්නේ. මීඩියම් දෙකෙන්ම තියෙනවා ඉංග්‍රීසි එක හදලා කන්වර්ට් ට්‍රාන්ස්ලේට් කරන එකනේ කරන්නේ. ඒක ට්‍රාන්ස්ලේට් කරන්නේ ට්‍රාන්ස්ලේට් කරන කෙනා හරිම ඔඩිටින් වචනේ දාලා ට්‍රාන්ස්ලේට් කරලා නැතුව ඇති. එහෙම තියෙන ඕන තරම් එක්සෑම් වල එක්සැම්පල්. හැබැයි එයා සිංහල වචනේ අපි එච්චර හුරු නැති එකක් වුණාට අර සමහරක් වැදගත් වචන වල ඉංග්‍රීසි වචනේත් එයා එක්සෑම් පේපරෙත් ඒ කියන්නේ එක්සෑම් ප්‍රශ්නෙත් එක්කම දෙනවා. එතකොට සිංහල වචනේ දන්නේ නැති වුණත් ඉංග්‍රීසි වචනේ දීලා තියෙන නිසා ඔයාට තේරෙනවා මේ අහන්නේ මේකයි කියලා. ඒක නිසා තමයි මම වැදගත් වචන ටික ඔය ඉංග්‍රීසිනුත් කියන්නේ. තේරෙනවනේ? ඒක නම් ලියද්දින් එහෙමම අවශ්‍ය නැහැ. ලියද්දින් ඔයා හරි වචනෙම දාලා ලිව්වා නම් හරි. තේරෙනවනේ? ඊට පස්සේ කියනවා අර දැන් අපි අර ඔය දැන් ඔක්කොමලා පන්තියේ නැහනේ. සමහරක් පන්තියේ නැති ළමයි ඉන්නවර සමහරක් නෝට් වගේක් දානවා ගෲප් එකකට. ඒක පන්තිය කරන්නේ නැතිව ගෲප් එකකට දානවා. ඒක එහෙම එකක් නෑ. පන්තිය ඔක්කොම කරනවා හොඳයි. අර ඔයාටත් ඕනනම් ඒකේ බලන්න සමහරක් පන්තිය කරන දේවල්ම තමයි. සමහරක් ඔය ළමයි ඉන්නවර ඔඩිට් එක්සෑම් එකේ එහෙම හිටපු ළමයි ඔය නෝට් සමහරක් ඒවා දානවා. හරිද ගෲප් එකකට. ඔයත් ඕනනම් ඒක බලන්න ඒකේ පන්තිය කරන්නේ නැතිව මොනවද දාලා නැහැ. එහෙම එකක් නෑ හොඳයි. පන්තිය කරනවා. හරිද? එහෙම එකක් නෑ. ඔයා බලන්න එක්සෑම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ඔයා මේක කරත් කමක් නැහැ.
මේ කෙනෙක් අහනවා එහෙම දානවද කියලා. එහෙම එකක් නෑ හොඳයි. ඔයත් ඕනනම් ඒකේ ඔය ඇඩ් කරගන්න ඕකේ මම ප්‍රශ්න දානවා. කොස්ටිං වල එහෙම දානවා. එතකොට ඒකේ ඔයාලට දන්නේ නැති ඔඩිටිං වල නම් එහෙම ප්‍රශ්නයක් නැති වෙයි. අනිත් සබ්ජෙක්ට් වල ඔයාලට ඉස්සරහට දැනගන්න හම්බෙයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊට පස්සේ කියන නිවැරදි නොකරන ලද සාමද්ද ප්‍රකාශනවල බලපෑම ප්‍රමාණාත්මකද නැද්ද යන්න තීරණය කරන්න ගිණුම් ඡේද සහ ගණදුණු පන්තිවල සාමද්ද ප්‍රකාශයන් සාමද්ද අගයන් තනිව ගත් විටද නැත්නම් සමස්තයක් ලෙස ගත් විටද කියලා. ඒක අපි විගණන මිතංග 705 දී කතා කරන ඕක. හරිද? 320ත් කතා කරනවා ප්‍රමාණාත්මක මට්ටම කියන එකකට අදාළව. හරිද? එතකොට දැන් කම්පැනි කොටස් හිමියන්ට වංචාව වැරද්ද කොහෙද තියෙන්නේ කියලා අදාළ නැහැනේ. හරි දැන් මේ බලන්න අපේ මැටීරියැලිටි ලෙවල් එක 5 මිලියන් කියලා හිතන්නකෝ. එතකොට ඒ කියන්නේ 5 මිලියන් වෙනකන් වංචා වැරදි ප්‍රමාණාත්මක නැහැ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඉන්වෙන්ටරි. ඉන්වෙන්ටරි තියෙනවා මිලියන 100යි. හරිද? ෆික්ස් ඇසෙට් තියෙනවා මිලියන 400යි. හරිද? කොටස් හිමියොන්ට අදාළ වෙන්නේ වංචාව මේ එකක් ඇතුලේ තියෙන්න පුළුවන් ගානද 5 මේ දෙකම ඇතුලේ තියෙන්න පුළුවන් ගානද 5. ඔයාලට දැනට තේරෙන විදිය මම ඔක පස්සේ කතා කරනවා. මේ ප්‍රමාණාත්මක මට්ටම 5 මිලියන් කියන එකේ අදහස වෙනවා ඇත්තේ එක ගිණුම් ශේෂයක් තුල තියෙන්න පුළුවන් ගානද දැන් අපි අන්තිමේට මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ නොවේ කියලා කියන්නේ ඇයි? ඇයි මූල ප්‍රකාශන සත්‍ය සාධාරණ නොවේ කියලා කියන්නේ? accounts වල තියෙනව මොනවනන්ද? නිවැරදි නොකරපු ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන. කීයට වඩා වැඩි නන්ද? ඔයාලට දැනට හිතෙන විදියට මිලියන 5ට වඩා වැඩි නම් ඔයා report එක දෙන්නේ කොහොමද? සත්‍ය සාධාරණ නොවේ කියලා. ඒ කියන්නේ කම්පැනි අපි අල්ලපු total fraud ගාන මිලියන 5ට වඩා වැඩි නම් ඔයා report එක දෙන්නේ කොහොමද? දැන් ඔයාට දැන් තේරෙනවනේ සත්‍ය සාධාරණ නොවේ කියලා. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ මේකේ 4යි ඉන්වෙන්ටරි වල fraud එකක් තිබිලා අල්ලගත්ත 4යි. ෆික්ස් ඇසෙට් ඇතුලේ fraud එකක් තිබිලා අල්ලගත්ත 4.5යි. මේ දෙකම අපි මැනේජ්මන්ට් එකට කිව්වා. මැනේජ්මන්ට් එක නිවැරදි කරේ නැහැ. දෙන report එක මොකද්ද? දැන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්වෙන්ටරි ඇතුලෙත් අපි ඇල්ලුවා fraud එකක් 4 මිලියන්. ෆික්ස් ඇසෙට් ඇතුලෙත් අල්ලගත්ත අපි 4.5 මිලියන්. අපේ අර කට් ඔෆ් පොයින්ට් එක කියන්නේ වංචාවක් ප්‍රමාණාත්මක වෙන මට්ටම කීයද? කම්පැනි මේ ඔඩිට් එකේදී අපි හොයන්නේ කීයට වඩා වැඩි ඒවද? 5ට වඩා වැඩි ඒවා. හරිද? එතකොට ඔයාලට දැනට හිතන විදියට මේ fraud දෙකක් අපි අල්ලලා දෙකම මැනේජ්මන්ට් එකට කිව්වට මැනේජ්මන්ට් එක නිවැරදි කරලා නැහැ. අපි දෙන report එක සත්‍ය සාධාරණ වේද සත්‍ය අසාධාරණ නොවේද? සත්‍ය අසාධාරණ වේද නොවේද? වේද නොවේද? නොවේ. ඇයි ඒ? මේ account set එකේ total uncorrected misstatement කීයද? 8.5. 8.5 කියන්නේ කීයට වඩා වැඩිද? 5 වලට වඩා වැඩි. මතක තියාගන්න අපි ප්‍රමාණාත්මකද කියලා බලන්නේ තනි ගිණුම් ශේෂ වල හෝ එකතුව. නේ මේ කම්පැනි account set එක ප්‍රමාණාත්මකව සාවද්ද වෙන්නේ මේ account set එකේ කීයක් හෝ කීයට වඩා වැඩියෙන් තියෙනව නන්ද? සාවද්ද ප්‍රකාශන 5ක් හෝ 5ට වඩා. මේ 5 කියලා කියන්නේ account set එකේ තියෙන සාවද්ද ප්‍රකාශන. එතනදී මේ 5ට ඒ කියන්නේ fraud මේක ඇතුලේ තියෙන්න පුළුවන් මේක ඇතුලේ තියෙන්න පුළුවන් කොහෙ තිබ්බත් අපි බලන්නේ මේ account set එකේ තියෙන fraud ගාන and errors ගාන. ඒතර දැන් මෙතන මේ මුළු account set එකේම fraud and errors කොච්චරක් තියෙනවද? 8.5. එහෙනම් මේ දෙක නිවැරදි කරේ නැහැ කියන්නේ අපි දෙන report එක මොකද්ද? සත්‍ය අසාධාරණ නොවේ. හිතන්නකෝ මෙහෙම එකක් නිවැරදි කරා එකක් නිවැරදි කරේ නැහැ. මේක නිවැරදි කරා. මේක නිවැරදි කරේ නැහැ. දැන් accounts වල තියෙන නිවැරදි නොකරපු සාවද්ද ප්‍රකාශන ගාන කීයද? කියන්නකෝ. uncorrected misstatement දැන් කීයක් තියෙනවද? 8මාරද 4ද? 4යි. දැන් දෙන opinion එක මොකද්ද? සත්‍ය අසාධාරණ වේ. ඒ කියන්නේ අපි අපේ විගණනයේ අරමුණ මොකද්ද?
මූල ප්‍රකාශනවල ප්‍රමාණාත්මක සාමද්ද ප්‍රකාශන තියෙනවා. මූල ප්‍රකාශනවල එතනදී අපි කිව්වද තනි ගිනුම් ශේෂයක තියෙන සාමද්ද එහෙම කිව්වේ නැහැ. මූල ප්‍රකාශනවල. මූල ප්‍රකාශනවල තියෙන සාමද්ද ප්‍රකාශන ප්‍රමාණාත්මකද? ඒතර ප්‍රමාණාත්මක වෙන මට්ටම කීයද? 5. එහෙනම් account set එකේ තියෙන සාමද්ද ප්‍රකාශන 5 පයින්නවනම් අපි අරමයි report එක දෙන්නේ. තේරුණානේ? ඒක නිසා තනිව හෝ එකතුව හෝ කීය පයින්නවනම් අපිට ප්‍රශ්නයක්ද? ප්‍රමාණාත්මක මට්ටම පයින්නවනම් ඒක අපිට ප්‍රශ්නයක්. ඒක අපේ කෝකට බලපානවද? ඒක අපේ කෝකට බලපානවද? විගණක දීපුද දෙන්න හදනද? දෙන්න හදන report එකේ කෝකටද? ඔපිනියන් එකට බලපානවා. තේරෙනවනේ? හරි. එතකොට අපි අර විගණනයට අදාළ බේසික් ඔඩිටිං ස්ටෑන්ඩඩ් දෙකයි තියෙන්නේ. අපි මේ දෙක කතා කරලා ඉවරයි. 200 සහ 240. ඊට පස්සේ අපිට පටන් ගන්න තියෙන ඔඩිටිං process එක. ඒ ඔඩිටිං process එකේ planning මම කඩනවා එක planning, risk assessment, ඊට පස්සේ execution and reporting කියලා stages 4ක් ඔස්සේ අපි ඔඩිටිං ස්ටෑන්ඩඩ් ටික cover කරනවා. එතනදී සමහර පොඩි ස්ටෑන්ඩඩ් තියෙනවා. ඔයාලට ගයිඩ් එක දුන්න ගමන් ඔක ටක් ගාලා බලන්න පුළුවන්. ඒ වගේ ලේසියෙන් බලන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ටික අපි ටක් ගාලා යන් එකක්වත් අතාරින්න බෑ. අතාරින්න බෑ කියලා ඔයාට පේන්නේ ඔය අන්තිම ඔඩිට් එක්සෑම් එකේ පේපර් එක බලපුවාම. ඔඩිටිං ස්ටෑන්ඩඩ් 315 වෙනුත් අහලා තියෙනවා. ඔක්කොම ඇහුවේ නැති වුණාට 315 ව්‍යාපාර පිළිබඳ දැනුමත් අහලා තියෙනවා ප්‍රශ්නයකට. ඉතින් අපි හිතන්නේ මේ වගේ පොඩි තැනකට එක්සැමිනර් යයි කියලා. ඒක නිසා අපිට එක ප්‍රමිතියක්වත් අතාරින්න බෑ. ප්‍රමිත කතා නොකර අපිට යන්න බෑ. පාස් පේපර් ටාගට් කරලා හරියන්නේ නැහැ. අපිට ටාගට් ප්‍රශ්න කරන්න වෙනවා. අර අන්තිම පේපර් ටික ඇනලයිස් කරලා ටාගට් පේපර් අපිට කරන්න වෙනවා. අපි ඒව කරමු. අපි එකම එකවා කරපු දේවල් ටික බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි ඊළඟ දවසේ කතා කරන්නේ 210. හරිද? 210 ඊට පස්සේ 300 320 ඔය ප්‍රමිති ටික නිකන් කියවගෙන ඉන්න. දැන් ඔයාලට අයිඩියා එක තියෙනවා තනියෙන් කියවන්න පුළුවන්. ඉතින් ඒ ටික බලාගෙන ඉන්න අපි ඊළඟ දවසේ කතා කරමු ඈ.